අවසන් වුණේ 2020 අවුරුද්ද. අපි 2020 අවුරුද්දට ආරම්භයේදීත් අපි කො මහා බලාපොරොත්තු ගණනාවක් එක්ක බලාපොරොත්තු ගණනාවක් පොදි බැඳගෙන අපි 2020 අවුරුද්දට එන්නේ කියලා. හැබැයි අපිට 2020 අවුරුද්දේ තිබුණු මේ මහා බලාපොරොත්තු කන්දරාව ඒ විදිහටම ඉෂ්ට සිද්ධ කරගන්න අවස්ථාව ලැබුණේ නැහැ. ඒකට හේතුව තමයි COVID-19. COVID-19 ඒ අවුරුද්දෙන් මාස 10ක්ම එහෙම් පිටින්ම පාගල පොඩි කරලා දැම්මා. අතරින් පතර පොඩි ගහක් පැලයක් පැලවුණු අවස්ථා නැතුවම නෙවෙයි. හැබැයි අපිට රටක් විදිහට ජාතියක් විදිහට තිබුණු අපේක්ෂාවන් ඒ විදිහට පහුගිය අවුරුද්දේ ඉෂ්ට සිද්ධ කරගන්න ලැබුණේ නැහැ. කොහොමුණත් අපි 2021 අවුරුද්දට දැන් ප්‍රවිෂ්ටය ලැබලා තියෙනවා. 2021 අවුරුද්දේ අපිට COVID-19 කියලා පස්සට යන්න හැකියාවක් නැහැ. මොකද අපි දැන් COVID-19 වලටත් පුරුදු වෙලා ඉන්නේ. ඔබ මේ ඔබට කතා කරන මේ වෙලාව වෙන වෙටත් COVID-19 ඉවර වෙලා නැහැ. COVID-19 තියෙනවා. COVID-19 එක තමයි අපි ඉස්සරහට යන්නේ. හැබැයි COVID-19 කියලා අපිට අපේ ජීවිතයේ තියෙන දේවල් පස්සට දාගන්න බෑ. දැන් අපි ආර්ථිකය කියන කාරණාව ගත්තත් එහෙමම තමයි. COVID-19 වලට ආර්ථිකයට යට වෙන්න දෙන්න බෑ. COVID-19 වලට ආර්ථිකය යට කරගන්න දෙන්න බෑ. ඒ නිසා COVID-19 එක අපි මේ අවුරුද්දේ කොහොම හරි අපේ රටේ ආර්ථිකයත් ගොඩනගා ගන්න ඕනේ. රටේ ආර්ථිකය ගොඩනගනවා කියන්නේ ඔබේ ආර්ථිකය හදන්න ඕන. ඔබේ ආර්ථිකය හැදෙනකොට ඉබේම රටේ ආර්ථිකයත් හැදෙනවා. ඒක තමයි වර්තමාන රජයේ බලාපොරොත්තුව. දේශීය ආර්ථිකයක් සකස් කරලා ජාතික ආර්ථිකය නිර්මාණය කිරීම තමයි වර්තමාන රජයේ අපේක්ෂාව බලාපොරොත්තුව බවට පත් වෙන්නේ. ඒ නිසා අද අපි කතා කරනවා මේ 2021 අපිට තිබෙන ආර්ථික අභියෝගය පිළිබඳව සුභාර්ථයෙන්. අද අපි සාකච්ඡාවට අපි ආරාධනා කළා මහාචාර්ය නලින් අබේසේකර මහත්මයාට. එතුමන් විවෘත විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ මහාචාර්ය නලින් අබේසේකර මහත්මයා. අපි ආයුබෝවන් කියලා පිළිගන්නවා ඔබතුමන්ව. ආයුබෝවන් ගයන්. ඒත් එක්කම අපි ආරාධනා කළා කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එච්.ඩී. කරුණාරත්න මහත්මයාටත් අපි එතුමන්ගේ සහභාගීත්වයේ අපේක්ෂා සහිතව සිටින්නේ. අපි කොහොමවත් මහාචාර්ය නලින් අබේසේකර මහත්මයාගෙන් සාකච්ඡාව ආරම්භ කරමු. දැන් 2021 ආර්ථික අභියෝගය. අපි අර කලින් කිව්වා වගේ පහුගිය අවුරුද්දේ තිබුණු බලාපොරොත්තු අපේක්ෂා ආර්ථිකයේ පැත්තෙන් ගත්තත් එහෙම් පිටින්ම පහළට කඩාගෙන වැටුණා. ඒ නිසා ඒ 2020 තිබුණු ආර්ථික අභියෝග ඉලක්ක අපේක්ෂාවන් එක්ක තමයි 2021කටත් එන්න වෙලා තියෙන්නේ. කොහොමද අපි මේ 2021 අපේ ආර්ථික අභියෝගය අපි යන්න ඕන තැන කොහොමද අපි පැහැදිලි කරගන්නේ මහාචාර්යතුමනි? ඔව් ගයන් ඇත්තටම 2020 ගැන 19 ගැන කතා කරලා තමයි 2021කට අපි එන්න වෙන්නේ නැඹුරුවක් වශයෙන්. ඒතකොට 2019 දී පාස්කු ප්‍රහාරයක් සිද්ධ වුණා. 2019 වෙච්ච පාස්කු ප්‍රහාරය තුලදී ඇත්තටම 2018 වගේ වෙද්දී අපේ රටේ සංචාරක කර්මාන්තය වගේ දේවල් වල ලොකු දියුණුවක් තිබ්බා. මොකද 2018 අපි නොම්බරත් එක්ක කතා කරොත් ගයන් 2018 වෙද්දී ශ්‍රී ලංකාවේ සංචාරකයෝ මිලියන 2.1ක් ආවා. ඉතින් අපි 2019 බලාපොරොත්තු වුණා සංචාරකයෝ මිලියන 2.5ක්වත් එයි කියලා. අවාසනාවන්ත ලෙස පාස්කු ප්‍රහාරය හරහා මොකද උනේ සංචාරක පැමිණීම අඩු වෙලා මිලියන 1.9කට අඩු වුණා. ඒ වගේම ඒකත් එක්කම දැන් මේ අවුරුදු 2020 තුලදී මේ කොවිඩ් එකත් එක්ක අපිට පේනවා ඒ කියන්නේ අර්බුද දෙකකට අපි මැදි වෙලා තියෙන්නේ. හැබැයි 2021ට අපි එන්නේ ඊටාම සුබදායක බලාපොරොත්තුත් එක්ක. මොකද අපි සුබදායක බලාපොරොත්තු කියන්නේ ඕනම රටක ඕනම ආර්ථිකයක මේ වගේ දේවල් මේ වගේ ප්‍රශ්න ඇති වෙනවා. දැන් COVID-19 ගැන කතා කරොත් ගයන් අපි දැන් මේකේ ඒ පිළිබඳව තියෙනවා ලෝකයේ ඉහළම පෙළේ විශේෂඥයෙක් ඉන්නවා මහාචාර්ය ඩේවිඩ් නබාරෝ කියලා ලෝක සෞඛ්‍ය සංවිධානයේ. ඩේවිඩ් නබාරෝ කියලා තියෙනවා ඇත්තටම මේ අවස්ථාවේ COVID-19 කියන අර්බුදයට විසඳුමක් ලෙස එයා කියන්නේ අගුළු දැමීම. එහෙම නැත්නම් ලොක්ඩවුන් කියන එක නෙමෙයි විසඳුම. එයා හැම වෙලාවෙම කියන්නේ ලොක්ඩවුන් එකකින් අපිට කිසිම දෙයක් කරන්න බෑ. මේ එයාගේ ප්‍රකාශයක තියෙනවා ලොක්ඩවුන් යන රටවල් වල වෛරසය පාලනය කිරීමට උත්සාහ කරන ප්‍රධාන මාධ්‍ය නොවිය යුතුයි. මේ වෛරසය සමග ජීවත් වීමට අපේ ඉදිරියේ තියෙන මේක අපේ ව්‍යාපාර කරගෙන යන්න සහ සමාජ සම්බන්ධතා පැවැත්වීම හා
මෙහා සම්බන්ධ වැඩ කටයුතු කරන්න ඕන. නැතුව අපි ඒකත් එක්ක ඒක ප්‍රශ්නයක් කරේ. දැන් මම හැම වෙලාවෙම බැලුවා දැන් ඊයේ ගොඩක් අය අපිට විශ් කරද්දි එහෙම නැත්නම් අපිට කියද්දි කියනවා මේ සුබ අලුත් අවුරුද්දක් වේවා එක්කම කියනවා නිරෝගී අලුත් අවුරුද්දක් වේවා කියන එක හරි හොඳයි. නමුත් අපි ඉතින් ඒක ගැන ගොඩක් කතා කරන්නේ නැතුව මේ විශේෂඥයා කියන විදිහටත් එයා කියනවා මේ ලොක්ඩවුන් එකක් දිගටම කරොත් වෙන්නේ දුප්පතුන් බොහෝ දුප්පතුන් බවට පත් වෙනවා කියලා. එයා කියලා තියෙනවා මේ කියලා තියෙනවා since there are consequences to make poor people and awful lot poorer. අපි දිගටම ලොක්ඩවුන් කරොත් වෙන්නේ අර අපි 31 දෙසැම්බර් 31 හවස ගිහිලා නගරයට ගියාම අපිට අහිංසක වෙළඳුන් ඉන්න විදිය දැක්කනේ. ඒ මිනිස්සුනි ගොඩක් දුක් විඳේ. ඉතින් දැන් මේක දිගටම ලොක්ඩවුන් එකක් කරොත් වෙන්නේ අර ගමේ පළාක්වල විකුණන එහෙම නැත්නම් අර කඩවීදියේ විකුණන මිනිස්සුව තමයි අපහසුතාවයට පත් වෙන්නේ. අන්න ඒක නිසා යහපත් බලාපොරොත්තුත් එක්ක තමයි අපි ගයන්නේ යන්න ඕන. ඒක අනිවාර්යෙන් සිද්ධ වෙන්න ඕන. දැන් මහාචාර්යතුමනි ඔබතුමන් කියන කතාව හරි. ලොක්ඩවුන් එකකට යන්න බෑ. රට වහගෙන ඉඳලා අපිට ඉස්සරහට යන්න බෑ. අපි රටේ ආර්ථිකයත් මේත් එක්ක ඉස්සරහට අරගෙන යන්න ඕනේ. දැන් රටේ පුරවැසියා කල්පනා කරන ඉතින් කොහොමද අපි මේ දෙකම කරන්නේ කියලා. අපි COVID-19 වලින් ආරක්ෂා වෙන්නත් ඕනේ. ආර්ථිකය ඉස්සරහට අරගෙන යන්නත් ඕනේ. විශේෂයෙන් මේක මේ ඔබතුමන් කිව්වා වගේ ශූද්‍ර මට්ටමේ පොඩි ව්‍යාපාර කරන අයගේ සිට සුළු මධ්‍ය පරිමාණ විශාල පරිමාණය දක්වා මේ සියල්ලටම මේක බලපෑම් කරනවා. හැබැයි මේක විශාල ප්‍රමාණයක් දැනෙන ඔය පදික වේදිකාවේ ඉඳගෙන වඩේ ටිකක් විකුණන, පලා ටිකක් විකුණන, එළවලු ටිකක් විකුණන, පළතුරු ටිකක් විකුණන මනුස්සයටත් මේක ඉතා හොඳින් දැනෙනවා. කොහොමද මේ COVID-19 එක මේ වැඩේ අපි කරගෙන යන්නේ? ඔව් ඇත්තටම ගයන්න මේ වැඩේ කරගෙන යාමේදී මම හිතන්නේ අනිත් රටවල් වල තියෙනවනේ අපි කියනවනේ සක්සස් ස්ටෝරිස් කියලා ගයන්න. දැන් උදාහරණයක් ගත්තොත් එක ආටිකල් එකක් තියෙනවා මේ 3 countries with positive COVID-19 stories කියලා. මේ සැකාල ඇඩ් කියලා කෙනෙක් තමයි ඒක ලියලා තියෙන්නේ. ආටිකල් එකේ යා කියලා තියෙනවා රටවල් 3ක් COVID-19 ජයගත්තා. ඒ කියන්නේ ජයගත්තා. ඒ කියන්නේ ඒ වෙලාවේ හොඳට මුහුණ දුන්නා කියලා මේ නවසීලන්තේ, තායිලන්තේ, වියට්නාමේ. ඒ කාරණා තුනේදී මේගොල්ලන් අන්තිමට සංක්ෂිප්තයක් වශයෙන් කියනවා ගයන් ප්‍රධානම දේ තමයි වෙන්න ඕන මේ ජනතාව සහ රජය අතර තියෙන එකමුතුකම. ඒක නම්බර 1. නම්බර 2 කියනවා වෛරසයේ පැතිරීම අවම කිරීම සඳහා සෞඛ්‍ය ක්‍රියාවලියට අනුකූල වීම. ඒ කියන්නේ නොසැලකිලිමත් වෙන්නේ නැතුව ප්‍රවේශම් වීම. මෙන්න මේ කාරණා දෙක තමයි අපි ඔය කියන රටවල් තුන නවසීලන්තේ, තායිලන්තේ, වියට්නාමේ කියන රටවල් වල. ඉතින් අපි මේ රටවල් වලින් ඉගෙන ගන්න ඕන. ඒකම ගයන් අපි සමහර තියෙන අපි කියන අර කළමනාකරණෙත් කියන best practices කියලා. දැන් වුහාන් ප්‍රාන්තයේ ඔය COVID-19 ආපු ගමන් මේ ලොකු අර්බුදයක් ආවනේ ආයතන වලට. එතකොට ඒක එක රූපලාවන්‍ය සමාගමක් තියෙනවා. ඒකේ නම ලින්ක්වාන් කියලා. ඒ සමාගමේ 140ක් වහන්න වෙලා ගයන්. හැබැයි ඒක වහලා ඒගොල්ලන් මොකද කරේ? දැන් වහගෙනම ඉන්න බෑනේ. ඒගොල්ලන් බැලුවා ඊට පස්සේ අපි මොකද කරන්නේ? ඒගොල්ලන් ඊට පස්සේ කළා තියෙන්නේ 100කට වඩා රූපලාවන්‍ය උපදේශකයෝ නැවත සේවය යොදවගෙන තරුණ පරපුර අතර අපි දැන් අපි කියන Facebook වගේම චීනේ තියෙනවනේ මේ WeChat කියලා එකක්. WeChat තමයි ඒගොල්ලන් ගොඩක් පාවිච්චි කරන්නේ. ඒගොල්ලන් කරලා තියෙන්නේ ඒක මගේ උත්තේජනයක් සපයලා. ඒ කියන්නේ දැන් ඔන්න කස්ටමර් ගෙදර ඉන්න කස්ටමර්ට කියනවා මෙන්න මේක බලන්න මෙන්න මේ වගේ ඇඩ්වයිසර්ස්ලා ඉන්නවා මේ කතා කරන්න අපි මේ මොකද්ද මේ කොස්මැටික් කම්පැනි එකක් ගැනනේ. මේ කොස්මැටික් කම්පැනි එකේ ඉතින් මේ වගේ ඇඩ්වයිස් එකක් දීලා මොකද උනේ අන්තිමට විකුණුම් 200කින් වැඩි වෙලා තියෙනවා. අර 140ක් වහපු ආයතනයක් තමන් නව්‍යතා ඉනොවේෂන් පාවිච්චි කරලා තමන්ගේ ක්‍රියේටිවිටි එක පාවිච්චි කරලා 100-200ක විකුණුම් වැඩි කරගත්තු එක. අන්න ඒ වගේ අපිට තියෙන ලෝකේ අනිත් රටවල් වලින් කියවීමක්. දැන් අපි ඔය ගයන් චීනේ වුහාන් එකකින් කතා කරාට පස්සේ දැන් වියට්නාමේ කියන්නේ දැන් වියට්නාමේ මේ වෙද්දි මම හිතන්නේ 2020 නොවැම්බර් වෙද්දි රෝගීන් 1288යි මරණ 35යි. දැන් වියට්නාමේ කියන එකේ තියෙනවා මේ කොහොමද ජයගත්තේ COVID-19 කියන එකේ ජය ගැනීම හරහා තියෙනවා දැන් චීනේ ඇමරිකාවේ අතර මේ දවස්වල වෙළඳ යුද්ධයක් තියෙනවානේ. ඒතකොට ওই වෙළඳ යුද්ධයේදී වියට්නාමයට උනේ වාසිය තමයි ඒගොල්ලන්ගේ සප්ලයි චේන් එක. අපි සැපුම්දාම කළමනාකරණය කියන්නේ ඒ හරහා Apple, Samsung වගේ තාක්ෂණික ආයතන ඒගොල්ලන්ගේ ගිහිල්ලා එතන වැඩ පටන් අරන් තියෙනවා. එතකොට ඒකේ හොඳනම කියවන්න තියෙන දේ තමයි වියට්නාමයේ ඇතුළේ ඒගොල්ලන්ගේ රටේ සමස්ත COVID මේකේදී ඒගොල්ලන් කොහොමද ඒකට මුහුණ දුන්නේ? රජයේ ජනතාව එක්ක එකමුතු වීම ගැන කතා කරනවා. සහ ඒක විශේෂයෙන්ම කියනවා සියලුම මාධ්‍ය ආයතන මේ COVID-19ට එකමුතු වෙලා සම්බන්ධීකරණය කළා තමයි ජනතාවට මේ ගැටලුව ඉදිරිපත් කරන්නේ.
නැතු අර එක මාධ්‍යායතනවල තියෙනවනේ එක දේවල් එහෙම නෙමෙයි. එතකොට මේ වියට්නාමයේ කතන්දරයේත් එක්ක අපිට තේරෙන දේ තමයි ජනතාවයි රජය අතර සම්බන්ධ වෙලා ජනතාව අවබෝධ කරගන්නවා මේ අර්බුදය කුමක්ද කියලා. ජනතාවට තේරෙනවා මේ රටක් අර්බුදයකට වැටලා තියෙන කියලා. අන්න ඒකත් එක්ක මේ රට අනිත් රටවල වලින් අපිට ඉගෙන ගන්න තියෙන දේවල් එක්ක ඉස්සරහට යනවා නම් ගෑන මම හිතන්නේ ඒක හරි සුබදායක වෙයි අවුරුදු අපේ මේ 2021කට. සැබෑ ලෙසම සුබදායි ලෙස ඉදිරියට යාම තමයි වඩා වැදගත් වෙන්නේ. මේක ආර්ථිකයට විතරක් නෙවෙයි ඕනම දෙයකට වඩා වැදගත්. සුබදායි ලෙස යමක් පිළිබඳව බැලීම. සමහරවිට අපි පුරුදු වෙලා තිබෙන්නේ හැම දෙයක් ගැනම අර නෙගටිව් බලන්න. එහෙම බැලුවම ඉතින් ඒ වැඩේ නෙගටිව්ම තමයි. ඒ නිසා අපේ මහාචාර්යතුමන් කියන විදිහට ආර්ථිකය පිළිබඳවත් අපි සුබවාදීව බලමු අපේක්ෂා කරමු මේ 2021 පිළිබඳව. දැන් මහාචාර්යතුමනි නලින් අබේසේකර මහාචාර්යතුමනි දැන් මේ COVID-19 අර්බුදය අපිට විතරක් පොදු වෙච්ච එකක් නෙවෙයි ලෝකයේ සෑම රටකම පාහේ මේ COVID-19 අර්බුදය තියෙනවා. COVID-19 අර්බුදය හමුවේ තිබෙන මේ ආර්ථික ප්‍රශ්නයත් අපිට විතරක් විච්ච එකක් නෙවෙයි මුළු රටටම මුළු ලෝකයටම පොදු විච්ච එකක්. ඒ නිසා දැන් අපිට අපි අපේ පැත්තට ආවොත් අපේ රට පැත්තට ආවොත් අපිට මොනවද අපේ ආර්ථිකයේ මේ 2021 එන්න පුළුවන් ප්‍රධානතම අභියෝග ඔබතුමන් දකින විදිහට බාහිර කෙනෙක් විදිහට මොනවාද අපිට 2021 ආර්ථික මේ වශයෙන් තිබෙන ප්‍රධානතම අභියෝග? ඔව් ගෑනි ඉස්සෙල්ලාම අපේ ආර්ථිකයත් එක්ක ගත්තොත් අර මම කිව්වා වගේ අර්බුද දෙකකට මුහුණ දීලා තියෙන නිසා ආර්ථිකය තුල ප්‍රධානම දේ තමයි අපිට තියෙන අපේ ණය අර්බුදයක තියෙන අපේ රට. ඒ කියන්නේ දලදේශීය නිෂ්පාදනය නිසා ණය අතර අනුපාතය 90කට වැඩි වෙලා තියෙනවා. ඔය ණය අර්බුදින් මිදෙන්නේ කොහොමද? ඉතින් ණය අර්බුදින් මිදෙන එක ගැන කතා කරාම අපි ඉස්සෙල්ලාම කියන්නේ ඍජු විදේශ ආයෝජන foreign direct investment කියන එක හරි වැදගත්. අපි කොහොමද ආයෝජකයන්ව ඇට්‍රැක්ට් කරගන්නේ? හැබැයි ලෝකේ අපි ඔය කියන ආර්ථික විද්‍යාව සම්බන්ධ කියවීමේදී ආයෝජකයේ යම්කිසි රටකට එනකොට බලනවා මේ රටේ තියෙන තත්ත්වය. දේශපාලන වශයෙන් මේ රට ස්ථාවරද? ඒ හැබැයි දේශපාලන වශයෙන් ස්ථාවරය කියන එක ගැන කතා කරද්දී දැන් මම හිතන්නේ අගෝස්තු මාසේ තිබ්බ ඡන්දෙදී දේශපාලන වශයෙන් දැන් ස්ථාවර ආණ්ඩුවක් නේ තියෙන්නේ. හැබැයි දැන් ආණ්ඩුව ස්ථාවර වුණා කියලා විතරක් මදි. ආණ්ඩුව දැන් ඒ ස්ථාවරත්වයේ ප්‍රතිඵලයක් ගන්න එපා ගෑන්. ඒකෙදී ඍජු විදේශ ආයෝජන ගන්න තියෙන දේවල් පිළිබඳව යම්කිසි අවබෝධයක් ගන්න රටේ විශේෂයෙන්ම අනිත් රටවල් වලින් ආයෝජන වැඩි කර ගැනීම සම්බන්ධව වෙනම ක්‍රමවේදයක් තියෙන්න ඕන. ඒකම ගන්න මේකේ සුබදායක දෙයක තමයි ආනයන ආදේශන ගැන අපි දැන් කතා කරනවා. මම හිතන්නේ 2021 සඳහා ගොඩක් යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා අයවැය මගින් ආයෝජන ආනයන ආදේශන සඳහා. ඒකම ආසියානු සංවර්ධන බැංකුවත් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 165ක ණය ආධාර ලබා දෙන ඒගොල්ලන් ගොඩක්ම බලාපොරොත්තු වෙලා තියෙන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට COVID-19 දැඩි පීඩාවට පත් වෙච්ච අයට උදව් කරන්න. ඉතින් මේක ඊටාම හොඳයි. මොකද අපි හැම වෙලාවකදීම දැන් අපි කඩේකට ගියත් ඕනම තැනකට ගියාට පස්සේ අපිට තියෙන්න ඕනේ වැටහීමක් මේ රට තියෙන ආර්ථික අර්බුදයක. පුරවැසි වගකීම මොකද? දැන් මම එක එක්කෙනාගේ වගකීමක් තියෙනවනේ. දැන් අපි හැම වෙලාවකම දැන් ගොඩක් දැන් මම කාත් එක්ක හරි කතා කරත් ගොඩක් අය කියන්නේ දැන් අපි හිතමු අපිට ක්‍රොසින් එකක් තියෙනවා කියලා ගන්නේ. ක්‍රොසින් එකට අපි ඒකකින් පාර මාරු වෙන්නේ නැතුව අපි බලනවා තාම ළඟ තැනකින් පාර මාරු වෙන්න. ඔන්න ඕක තමයි ගයන් හරිම ලොකුම ගැටලුව. හැම කෙනෙකුටම තියෙනවනේ දැන් ඒක දැන් අපිට යම් කිසි දෙයක් තියෙනවා නම් මේ ක්‍රොසින් එකෙන් මාරු වෙන්න කියලා තියෙනවා නම් හැබැයි දැන් ඕක අපේ එහෙම පාර මාරු වෙන්නේ නැති එක්කෙනා ඕස්ට්‍රේලියාවට ගියාට පස්සේ ඒක හොඳට පාර මාරු වෙනවා. එතකොට මෙතන මොකක් හරි පුද්ගලයන්ගේ රටේ පුරවැසියන්ගේ තියෙන පොඩි අදහසක් දැන් මේ හැමදේම අපිට ලැබෙනවා නම් ඒ කියන්නේ ඒක සාමාන්‍ය තාම අපිට අර්බුදයේ ස්වරූපය පිළිබඳ එකට දැනෙලා නැහැ ගයන්. 2021 දී මම විශේෂයෙන්ම හිතන දේ තමයි අර අර්බුදයේ ස්වරූපය රටේ ආර්ථිකය පිළිබඳව ජනතාව සවිඥානික විය යුතුයි. සවිඥානික වුණ නැත්තම් මොකද වෙන්නේ? ඒක තමයි ගයන් දැන් අපි උදාහරණයක් ගත්තොත් දැන් අපේ රටේ එක විදි අර්බුදයක් තියෙනවානේ. දැන් 2019 මම හිතන්නේ එක පුවත්පතක ඩේලි මිරර් එකේ එක වාර්තාවක තිබ්බා ලංකාවේ මේ අස්වැන්නෙන් මේ පසුහානිය. ඒ කියන්නේ එළවලු හා පළතුරු මෙට්‍රික් ටන් 5,50,000ක් නාස්ති වෙනවා. මේ බිලියන 67ක් ගයන්. දැන් බිලියන 67ක් එළවලු පළතුරු 5,50,000ක් ඒක නාස්ති වෙනවා කියන්නේ රටක. එතකොට ඒකේ අපි කතා කරන සප්ලයි චේන් එකේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ආර්ථික ක්‍රමවේදයේ ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. හැබැයි මේක තමයි ගයන් හොඳම අවස්ථාව ඒ පිළිබඳ පසුවිපරමක් කරන්න. මම ඉස්සෙල්ලා කිව්වේ වියට්නාමේ අපි බැලුවම වියට්නාමේ ගොඩක් වෙලාවට සමහර ගවර්නන්ස් සිස්ටම්ස් නීති රීති
අලුතින් හඳුන්වලා දෙලා දීලා තියෙන මේ COVID-19ත් එක්ක. හැබැයි මේ නීති රීති හඳුන්වා දීම හරහා මොකද උනේ රටේ ආර්ථික යටිතල පහසුකම් රටේ ආර්ථික හා සම්බන්ධ කරුණු ප්‍රතිපත්ති මේ සම්බන්ධ කරුණු ගොඩක් එකතු වෙලා තියෙනවා. අන්න ඒක පිළිබඳව කරන්න තියෙන අවස්ථාවක්. අපි අර කළමනාකරණයේදී කියනවා මේ ගයන් ස්ට්‍රැටජික් වින්ඩෝ එකක් ඕපන් වෙලා කියලා. ඒ කියන්නේ ඊටාම සුළු වෙලාවක් ඇතුළත අපට අවස්ථාවක් හම්බෙලා තියෙනවා යමක් කරන්න. හැබැයි ඉතින් අර වින්ඩෝ එක කියන එක එහෙම නැත්නම් අපි කියන අගුලුව වැහෙන්න කලින් ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ඕන. ඉතින් ඒ ප්‍රයෝජනට ගැනීම කියන එකේදී ගයන් රටකට ආණ්ඩුවකට සහ ජනතාවට ලොකු වගකීමක් තියෙනවා. ඔබතුමන් ඉතා හොඳ තැනකට එන්නේ. ඔබතුමන් කියන දැන් වින්ඩෝ එකක් ජනේලයක් ඇරලා තියෙනවා ආර්ථිකේ. දැන් මේකම තමයි මහාචාර්යතුමනි නලින් අබේසේකර මහාචාර්යතුමනි දැන් සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය තුළත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් පැහැදිලිව කියනවා මෙරටේ ස්වදේශීය නිෂ්පාදකයා ස්වදේශික භාණ්ඩ වලට යම්කිසි වැඩි බර තැබීමක් කළා ඒ තුලින් රටේ ආර්ථිකය සකස් කරන්න ඕන කියලා. දැන් COVID-19 අර්බුදයත් එක්ක අපිට ලෝකයේත් එක්ක සමහර ගැට ගැහෙන තැන් හරි අපහසුයි කරන්න. සමහර ලාවට අපිට වෙන රටත් වල් එක කරන ගනුදෙනු ආනේන අපනේන වගේ දේවල් යම් සීමා සහිත තත්වයන් තියෙනටත් පුළුවන්. ඒ නිසා විශ්වාසය හොඳයි. විශේෂයෙන්ම සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ කියන දේශීය ආර්ථිකයක් සැකසීමේ වැඩපිළිවෙල. ස්වදේශීය නිෂ්පාදකයා ස්වදේශීය භාණ්ඩ වැඩි වැඩියෙන් නිෂ්පාදනය කළ වැඩි වැඩියෙන් ඒ අයට අවස්ථාව දීලා රටේ ආර්ථිකය හදන එක හොඳයි කියන කතාවක් ඇවිල්ලා තියෙනවා. ඔබතුමන් විශ්වාස කරනවාද මේ ස්වදේශිකත්වයට එහෙම නැත්නම් ස්වදේශීය ආර්ථිකයට ස්වදේශීය නිෂ්පාදන වලට සේවා වලට ආර්ථිකය තුළ වැඩි ඉඩකඩක් වෙන් කිරීම තුළ අපිට අපේ රටේ ආර්ථිකය හරි පැත්තකට හරි දිශානතියකට අරගෙන යන්න පුළුවන් කියලා. ඔව් ඒක අනිවාර්යයෙන්ම වෙනවා. මොකද මේ උදාහරණයක් කිව්වොත් මට මතකයි 1970 ගණන් වල කාර්යසම් කියලා මහත්තයෙක් කිව්වා 108 දේ සිරිසැප දේ කියලා. ඇත්තටම දේ ලෝකේ අනිත් රටවල් ගැන ගත්තොත් කතා කරන ගොඩක් රටවල් වල ඉස්සෙල්ලාම කරන්නේ ඒ රටේ නිෂ්පාදන සම්බන්ධව ඒ පිළිබඳව යම්කිසි අවබෝධයක් තියෙනවා. රටක් ඒ පිළිබඳව දියුණු වෙන්න බලන්න ඕන. තමන්ගේ රටේ කර්මාන්ත දියුණු කිරීම තමයි විශේෂයෙන් වෙන්න ඕන. ඉතින් ඒ කර්මාන්ත දියුණු කිරීමේදී අපි දැනගන්න ඕන ඇත්තටම ගන්න විශේෂයෙන්ම වැදගත් වෙන එක තමයි අපේ එක සෙක්ටර් එකක් තියෙනවා සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කියලා. ඉතින් ඒගොල්ලන් අපි උත්තේජනය කරන්න ඕන. උදාහරණයක් කිව්වොත් ගන්න ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ අංශය සමස්ත රැකියා ප්‍රමාණය 45%ක් සපයනවා. සහ දළදේශීය නිෂ්පාදනය 52%ක් දායක වෙනවා. ඔය සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ව්‍යවසායකයන්ගිට මම හිතන්නේ දැන් යම් කිසි ක්‍රමවේදයක් කරා ඒගොල්ලන්ට යම් කිසි සහන සලසනවා. නමුත් ඒගොල්ලන්ට ආවේනික වෙච්ච ගැටලු තියෙනවා. දැන් අපි උදාහරණයක් ගත්තොත් ඒගොල්ලන්ගේ දැන් අපේ රටේ පරීක්ෂණ හා සංවර්ධනය කියන දෙයක් තියෙනවනේ ගයන්. හැබැයි අවාසනාවන්ත ලෙස ලංකාවේ මේ දල දේශීය නිෂ්පාදනයෙන් අපි කියන පරීක්ෂණ හා සංවර්ධනයට වියදම් කරන්නේ 0.5%කටත් අඩු ප්‍රමාණයක්. හැබැයි ගයන් ලෝකේ අනිත් රටවල් වල ඒවා ගත්තම අඩුම ගානේ 2%-3% අපි පරීක්ෂණ හා සංවර්ධන වලට වියදම් කරන්න ඕන. ඉතින් ඒක විශේෂයෙන් වෙන්න ඕන. මොකද හැම වෙලාවෙම ලංකාවේ අපට ආවේනික වෙච්ච බතික් කර්මාන්තය දැන් මම හිතන්නේ ඒ සම්බන්ධව කතාවක් තියෙනවා. මැටි කර්මාන්තයක් තියෙනවා. ඒතර අපි කියනවා තේ රබර් පොල් ගැන හැමදාම කතා කරනවා. හැබැයි දැන් ලෝකේ ආර්ථිකයත් එක්ක බැලුවම කියනවා අපි නිර්මාණශීලී ආර්ථිකයක් ගැන. මම හිතන්නේ ඒකේ අපි කියනවා අර නොලිවුඩ් කියන එක නයිජීරියන් ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකත් එක්ක අපි කියනවා ඒ වගේ කර්මාන්තයක් අපිට බැයිද අපේ හම්බන්තොට රන් මිනිතයන් කරන්න. නොලිවුඩ් එක පොඩ්ඩක් හදාරලා ඒගොල්ලන්ටම ආවේනික වෙච්ච දෙයක් කරනවනේ ඒගොල්ලන්. ලංකාවෙත් බැරිද අපිට එහෙම ඒගොල්ලන්ගේ ටෙලිඩ්‍රාමාස් ගොඩක් කරන්නේ. ඉතින් ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වන්න ඕන. පරීක්ෂණ විශ්වවිද්‍යාලත් එක්ක එකතු වෙලා ඒ පිළිබඳව කරන්න ඕන. ඉතින් ගායන ඒකෙදි වැදගත්ම දේ තමයි අපි මේ කියන ආනයන ආදේශන ගැන කිව්වම දැන් ගොඩක් වෙලාවට තියෙන දේ තමයි අර මම කිව්වේ පළතුරු එළවලු ගැන 5,50,000ක් මාස් තියෙන ටොන් ඒ ගැන කියනවා. ඒකෝර අපේ ජනතාව කොච්චර සූදානම්ද ශ්‍රී ලංකාවේ එළවලුවක් සුපර් මාකට් එකට ගිහලා මිලට ගන්න. ජනතාව කොච්චර සූදානම්ද ශ්‍රී ලංකාවේ පළතුරක් සුපර් මාකට් එකට ගිහලා. මොකද දැන් ඔය අපි මේ කියන සැපුම් දාම කළමනාකරන එක පැත්තකට අපි කියනවා හරි ලංකාවේ දේශීය නිෂ්පාදන වැඩි කරන්න ඕන, දේශීය ගොවියන්ට සලකන්න ඕන. එතකොට ඒක හරි. අපි දැන් ඉල්ලුමයි සැපුමයි එක්කනේ මේ කතා කරන්නේ. එතකොට මිනිස්සුක ගන්න එපේ. මිනිස්සුන්ට අවබෝධයක් තියෙන්න එපේ. මිනිස්සු ආයෙ සුපර් මාකට් එකට ගිහිල්ලා ආනයනය කරන
එකන අනවශ්‍ය දෙයක් ගන්නවනම් අපේ දෙයක් ගන්න නැතුව එතනදී තියෙනවා ලොකු ගැටලුවක් මේක වෙන්නේ ගයන් එකම දේ තමයි අපේ දැන් සෞඛ්‍ය අමාත්‍යාංශය ආරක්ෂක අමාත්‍යාංශය එකතු වෙලානේ මේ COVID-19 අර්බුදයට මේ ඒක ගැන කතා කරන්නේ. නමුත් ගොඩක් ආයතනවල මේ අතර කිසිම අර සම්බන්ධීකරණයක් නැහැ. අන්තර් සම්බන්ධයක් නැහැ. එතකොට මොකද වෙන්නේ? එකකින් කියනවා හරි අපි දැන් මේ ගොවියා ලොකු ප්‍රශ්නයක වෙන්නේ තක්කාලි විසි කරනවා හරි. තක්කාලි වලින් සෝස් එකක් හදුවම ගන්න ඉන්න මිනිස්සු ටිකක් ඉන්නවනේ. එතකොට ඒකට අලෙවිකරණයක් තියෙන්න එපේ. එතකොට ඒ අලෙවිකරණයේ සම්බන්ධයක් නැහැනේ. එතකොට එක වෙන්න ඕන අර කාර්යසාධක බලකායක් මගින් මේ කට්ටිය එකතු කරන්න ඕන. මාකටිං ටීම් එකක් ඉන්න ඕන. දැන් අපි ශ්‍රී ලංකා ලේකරණ ආයතනය තියෙනවා. ඒක මේ රජයේ ආයතනයක් කියන්නේ රජයේ ආයතනයක් නොවුනට ඒක යම්කිසි පනතක් මගින් සම්මත වෙච්ච එකනේ. ඒතකොට ඒගොල්ලන්ගේ උදව් ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ අපිට පුළුවන් වෙන්න ඕන ක්‍රමවේදයක් මේකේදී අර ගොඩක් පිරිසක් එකතු වෙලා ඒ ටීම් එක ඇතුලේ ඉන්න ඕන එක විෂයක් සම්බන්ධ විශේෂඥයෙක් නෙමෙයි ගයන්. ඉතින් මේක ලොකු කාර්යභාරයක්. මම හිතන්නේ ඇත්තටම මේ අවස්ථාව තමයි හොඳම අර්බුදයක තියෙන වෙලාවක තමයි රටකට ඉස්සරහට එන්න යම්කිසි අපි කියන්නේ ස්ට්‍රැටජිස් කියලා යම්කිසි ක්‍රමවේද හදාගන්න පුළුවන්. හදාගන්න පුළුවන් ටයිම් එකක් කාලයක් තමයි ගයන් මේ ඇවිල්ලා තියෙන්නේ. මේ කාලේ හරි මහාචාර්යතුමනි දැන් කොහොමද අපි මේ තත්ත්වය හදාගන්න? ඔබතුමන් කියන මේ අපි අතර යම්කිසි එකඟතාවයක් නැහැ. සමහර ලාවට එකකට එකක් පෑහෙන්නේ නැහැ. ඕක ඇත්ත කතාවක්. ඕක පේන්න තියෙන ප්‍රශ්නයක්. එකකට එකක් කනෙක්ට් වෙන්නේ නැහැ වගේ ගතියක් තියෙනවා. දැන් අපි කොහොමද මේක මේ වෙලාවේ මේක හොඳම අවස්ථාව ඔබතුමන් කියන විදිහට කොහොමද මේක අපි හදාගන්නේ එකකට එකක් දැන් නිෂ්පාදනයක් කරනවා නිෂ්පාදකයාට තමන්ගේ නිෂ්පාදනය සඳහා අගය එකතු කිරීම වලට යන්න පුළුවන් ඊට පස්සේ යාට වෙළඳපොළ හොයා ගන්න පුළුවන් වෙළඳපොළ රටේ වෙළඳපොළේ එහාට ගිහිල්ලා ලෝක වෙළඳපොළ දක්වා යන්න පුළුවන් විවිධ පරාසයන් වලට යන්න පුළුවන් හැබැයි මේක ලොකු ව්‍යුහයක් මේ ව්‍යුහය කොහොමද හදාගන්නේ මේ ව්‍යුහයට සමහර ලාවට යන්න ගියාම ශූද්‍ර සුළුහා මධ්‍ය පරිමාණ මට්ටමේ මිනිසුන්ට ව්‍යවසායකයන්ට නිෂ්පාදකයන්ට මේක දැක්කම මේක කරගන්න බැරි වෙන්න පුළුවන්. ඒ අයට මොකක්ද අපි දෙන්න ඕනේ තල්ලුව මේ වෙලාවේ? ඔව් ගයන්නේ ඒකේ ඇත්තටම හොඳ ගැටලුවක් ඉදිරිපත් කරේ. දැන් අයවැය යෝජනාවක් ඉදිරිපත් කරලා ඒකෙන් අපි කියනවා මේගොල්ලන්ට මෙහෙම අපි ලෝන් එකක් දෙනවා. දැන් ওই ලෝන් එක දෙනවා එකත් එක්කම හොඳම දේ තමයි ඒක ඒ පිළිබඳව අපි හිතමුකෝ දැන් මම ඉන්නවා මට ඕන ඇත්තටම ලෝන් එකක් ගන්න. මම දන්නේ නැහැ ක්‍රමවේදයක්. ඒතකොට මට ඕන අඩුම ගානේ යම්කිසි හොට්ලයින් එකක්. අපි හිතමු 1 3 4 5 හොට්ලයින් එක මෙතුවම ඊතරම් ආචාරශීලී හැබැයි ඒකට උත්තරයක් දෙන්න ඕන ගයන්. දැන් ගොඩක් වෙලා තින්නේ ඒක අපිට අපි තියෙනවානේ හොට්ලයින් එක විනාඩි 20ක් විතර තියෙනවානේ. කළා ඒ ව්‍යවසායකයාට ප්‍රශ්නේ අමතකයි. ඊට පස්සේ අපිට තරහ යනවා එතකොට ගයන්. ඒක වෙනම දෙයක් නේ. ව්‍යවසායකයාට ඒකට මිනිස්සයා දැන් ඔන්න අපි ව්‍යවසායකෙක් කෙනෙක්ට තියෙන ගෞරවය ඉස්සෙල්ලා සමාජයේ තියෙන්න ඕන. අර හොට්ලයින් එකට ගත්තම යාට කියනවා මෙන්න මෙතනින් ලෝන් එක ගන්න පුළුවන්. ඔයාට ඕකේ ෆෝම් එක ෆිල් කරන්න අමාරු නම් ඒකටත් අපේ කෙනෙක් ඉන්නවා. ඒ වගේ අර අපිට තියෙන්න ඕනේ ඒ පුද්ගලයාට උදව් කරන ක්‍රමවේදයක්. අනිත් එක තමයි ගයන් දැන් උදාහරණයක් ගත්තොත් අර මම එක වෙලාවකට කිව්වා අර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දුලංජන විතානගේ යාගේ තියෙනවනේ කොස් පෝෂ කියලා. දැන් අපි කිව්වේ ඉස්සර කොස් ගහට බත් ගහ කියලානේ ගයන්. ඉතින් ඒකේ දැන් යාගේ බිස්නස් එක තුල දැන් අපි නම් මම එක ඩේලි ෆ්ටි එකට ආටිකල් එකක් ලිව්වා ගැන. ඒ ගැන ඒ ආටිකල් එක ලියලා ටික දවසකට පස්සේ මට එක්කෙනෙක් එවනවා ඒකට රිප්ලයි එකක් එවනවා කියලා තියෙනවා මේ ඉන්දියාවේ කොස්සා සම්බන්ධව ඒගොල්ලන් කරන පරීක්ෂණ වලින් ඒගොල්ලන් තොරතුරු අරගෙන තියෙනවා කියලා ඩයබටික්ස් අඩු කරන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා කියලා. මට ඒක ලියන්නේ ඒ කියන්නේ ඒක මගේ ආටිකල් එක කියවලා. එයා කියනවා මේක යොමු කරන්න කියලා දුලංජන විතානගේට මේ ඊමේල් එක යොමු කරන්න කියලා. දැන් බලන්න ගයන් කොච්චර ලස්සනද කියලා. දැන් අන්න ඒක තමයි වෙන්න ඕනේ දැන් අර පුද්ගලයා තරුණ ව්‍යවසායකයෙක් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අන්තිම අවුරුද්දේ. එතකොට ඒ දරුවා තනියෙන් කරන වැඩක්. එතකොට ඒ දරුවට දෙයක් ගොඩක් දේවල් වෙන්න එපා. තමන්ගේ නිෂ්පාදනයේ පරීක්ෂණ මට්ටමට කරන්න මම හිතන ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ඒකට උදව් කරනවා. අලෙවිකරණ අංශයෙන් උදව් වෙනවා. එතකොට දැන් ඔය අපි හිතමු දැන් සෞඛ්‍ය වලින් වෙනවනේ ඩයබටික්ස් වලට මේක සොලියුෂන් එක මොකද්ද? අන්න දැන් ඔන්න මම ආයෙ කිව්වා වගේ ආයතන කීපයක එකතුවක් නෙවෙන්න ඕන. දැන් එක පුද්ගලයෙකුට නැගී සිටින ආයතන අතර සම්බන්ධීකරණයක් තියෙන්න ඕන. සහ ඒ පුද්ගලයාට අවංකවම උදව් කිරීමේ හැකියාවකුත් තියනවාද කියලා බලන්න තරම් මිනිස්සු සංවේදී වෙන්න ඕන. ඒක හරියම වැදගත් ගන්න. ඒක සිද්ධ වෙන්නම ඕන දෙයක්. හොඳයි. අද අපේ 2021 ආර්ථික අභියෝගය පිළිබඳව කතා කරමින් ඉන්නේ.
උදැසන 7 විනාඩි 30යි ඔබ ස්වදේශීය සේවයේ සුභාරතිය සමග අද අපේ සාකච්ඡාවට සහභාගී වන්නේ විවෘත විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ මහාචාර්ය නලින් අබේසේකර මහත්මයා. 2021 ආර්ථික අභියෝගය මොකක්ද? ඒ ආර්ථික අභියෝගයේ ජයගන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව අද අපි කතා කරමින් ඉන්නේ. දැන් මහාචාර්යතුමනි විශේෂයෙන්ම කෘෂිකාර්මික ශේෂ්ත්‍රයට වැඩි බරක් තබන්න පුළුවන්. මොකද අපේ ඉතිහාසයේ දැන් අපි ජාතික ආර්ථිකයේ කොටස වශයෙන් ගත්තොත් යම් තරමක මහා කොටසක් නොවෙන්න පුළුවන්. හැබැයි අපේ රටේ ආර්ථිකය ගැට ගැහිලා තියෙන්නේ මේ කෘෂිකර්මයත් එක්ක. අපේ රටේ හරිහම්බ කරගන්න මිනිස්සුන්ගෙන් අති මහත් වූ බහුතරයක් කෘෂිකර්මයත් එක්ක තමයි ඉන්නේ. ඒ නිසා කෘෂිකාර්මික ශේෂ්ත්‍රයට කොහොමද අපි මේ අවුරුදු තුළ වැඩි බරක් තබන්නේ? එතකොට ඒ ගොවිතැනත් එක්ක ජීවත් වෙන මිනිස්සුන්ගේ ආර්ථිකය හදන්න අපි මොනවද කරන්න පුළුවන් මේ අවුරුද්ද තුළ? ඔව් ගායනක අපි දැන් ඉතිහාසය ගත්තම අපි කියනවා වැවයි දාගැබයි ගමයි පන්සලයි. ඒ එක්කම තියෙන සංස්කෘතියක්නේ කෘෂිකර්මය. දැන් අපි සමහර වෙලාවට මම දැකලා තියෙනවා කියන දලදේශී නිෂ්පාදනයේ සේවාංශී දායකත්වය 158ක් වෙච්ච පළියට කෘෂිකර්මය මෙතන වැදගත් නෑනේ නෑ. ඒක ඒ නෝම්බරත් එක්ක තියෙන කතාව නෙමෙයි. දැන් මේකේ තියෙනවානේ අපිත් එක්ක අපේ මහා සම්ප්‍රදායක් එක්ක කතා කරනවානේ පරාක්කම් බහුරජ්ජුරුව ගැන කතා කරනවා. ඉතින් මේ කෘෂිකර්මය හරි වැදගත් රටක. දැන් අපි කතා කරනවා අපි සාහලින් ස්වයං පෝෂිත වෙනවා. ඒතකොට සාහලින් ස්වයං පෝෂිත වුණාම අපි කියමු දැන් ගොවියට හාල් ටික විකුණ ගන්න ක්‍රමවේදයක් තියෙනවානේ. සහ ඒක විතරක් නෙමෙයි දැන් ඒ හාල් වලින් අපිට මොනවද තියෙන වැලියු ඇඩඩ් ප්‍රොඩක්ට්ස් කරන්න පුළුවන්. දැන් ගායන උදාහරණයක් ගත්තොත් දැන් එකම ප්‍රොඩක්ට් එක දැන් අපි හිතුව අපි ගාව තියෙනවා කොකනට් එක පොල් ගැන කතා කරොත් දැන් පොල් ගෙඩිය අපි ගෙදර සාමාන්‍ය කෑම වලට පාවිච්චි කරනවා. නමුත් ඒකේ තියෙනනේ වැලියු ඇඩඩ් ප්‍රොඩක්ට්ස් ටිකක්. දැන් ඒ ප්‍රොඩක්ට් එකේ පොල් වතුර ගන්න පුළුවන්. අනිත් එක මම හිතන්නේ ගොඩක් පරීක්ෂණෙන් කියලා තියෙනවා ශ්‍රී ලංකාවේ කියන්නේ පොල් වතුර සහ තැඹිලි වතුර වල තියෙන නියුට්‍රිෂන් ප්‍රමාණය වැඩි කියලා. එතකොට අපි මොනවාද ඒවා ඒ කියන්නේ ගොවියට අපි කරන්නේ දැන් ගොවියගෙන් යම් කිසි දෙයක් ගන්නවා. අරගත්තට පස්සේ දැන් මේ ගොවියා අපි හිතනවා දැන් ගොවියා හැමදාම අපිට මේක දෙන්න ඕන කියලා. නමුත් අපේ තියෙන්න ඕනනේ ගයන් ක්‍රමවේදයක්. දැන් හාල් එකකින් මොනවාද අපිට කරන්න පුළුවන් වැලියු ඇඩඩ් ප්‍රොඩක්ට්ස්. කොකනට් එක කියන එක පොල් වලින් අපිට මොනවාද හදන්න පුළුවන් වැලියු ඇඩඩ් ප්‍රොඩක්ට්ස්. ඒතර ලෝකේ අනිත් අපි මාකට්ස් ගැන බලනවා. දැන් අපි උදාහරණ ගත්තා අපි තායිලන්තයට ගියාම අපිට පේනවා අර පොල් ගෙඩිය සාමාන්‍ය පොල් ගෙඩියම තමයි ගයන්නේ. ඒකට යම්කිසි දෙයක් අලෙවිකරණයක් පාවිච්චි කරලා ඒක මාකට් කරනවා. එතකොට තායිලන්තේ මිනිස්සයා ගිහිල්ලා අර අපි හිතමුකෝ රුපියල් 100 තියෙන පොල් ගෙඩිය රුපියල් 300ක් ගෙවනවා. මොකද තායිලන්තේ මිනිස්සුන්ට හැඟීමක් තියෙනවා මේක අපේ ප්‍රොඩක්ට් එකක් කියලා. සහ ඒකේ පැකේජ් එකක් තියෙනවා. දැන් අපි පිළිබඳව විමසිලිමත් වෙන්න එපා. දැන් අපි ගොවියාට අපි හිතන දැන් ගොවියාගෙන් ඒ වැඩේ වෙන්නේ නැහැ නේ ගයන්. මම ආයෙත් අර පරීක්ෂණ සංවර්ධන එකට දැන් රටක මේව පිළිබඳ පරීක්ෂණ වෙන්න ඕන. දැන් මම දන්නවා ගොඩක් ව්‍යවසායකයෝ ඉන්නවා. පානදුරත් ඉන්නවා ඒක ව්‍යවසායකයෙක්. එතුමා කරන්නේ පොල් වතුර හා සම්බන්ධව එයා කරන එයාගේ හොඳ ප්‍රොඩක්ට් එකක් තියෙනවා. ඉතින් ඒක එයාට ඒ වගේ අයට උදව් කරන්න ඕනේ. ඒගොල්ලන්ගේ ව්‍යවසායක ඒගොල්ලන්ට කොහොමද එක්ස්පෝර්ට් මාකට් එක තියෙන්නේ. ඉතින් දැන් අපි හිතමුකෝ අපි අපනයන සංවර්ධන මණ්ඩලයට මම යනවා දැන් ওই පිළිබඳ තොරතුරු ගන්න. එතකොට ගාන අපි එතෙන්ට ගියාට පස්සේ අපනයන සංවර්ධන මණ්ඩලයෙන් හිතන්න ඕන ඒ නිලධාරීන් ගොඩක් උදව් කරන නිලධාරීන් ඉන්නවා. හැබැයි එතන විශේෂ ක්‍රමවේදයක් තියෙනවනේ. දැන් අර පොල් සම්බන්ධව ඒ පුද්ගලයෙක් ඉන්නවනම් එයාගේ ඩේටාබේස් එකට එයාගේ නම දාගෙන අපි හිතමු මම හිතන මහ කුමාර කියලා පානදුර එයාගේ නම දාගෙන හරි මෙතුමාට පොල් සම්බන්ධව මේක සම්බන්ධව අපි උදව් කරන්න ඕනේ. එතකොට තව සතියකින් පස්සේ එයාට ආයි කෝල් එකක් දෙනවා. දීලා කියනවා හරි මෙන්න මේ වගේ එක්ස්පෝර්ට් මාකට් ඔපචුනිටිස් තියෙනවා. මේ ප්‍රොඩක්ට් එක අපි බලමු අපි රිසර්ච් එකක් මගින් තව ටිකක් ඩෙවලොප් කරන්න පුළුවන්ද කියලා. එහෙම නෙමෙයි මෙතන සිද්ධ වෙන එක තමයි ගයන් අර පුද්ගලයාගෙන්ම බලාපොරොත්තු වෙනවා ප්‍රොඩක්ට් එක. ඉතින් පුද්ගලයන්ට කරන්න පුළුවන් මට්ටමක් තියෙනවනේ ගයන්. එතනින් එහාට අපේ රටේ ගොඩක් පරීක්ෂණ ආයතන තියෙනවනේ ගයන්. පරීක්ෂණ ආයතන ගොඩක් තියෙනවා. විශ්වවිද්‍යාල තියෙනවා. තානික ආයතන උදව් කරන්න කැමති. ඔය අතර නිසි සම්බන්ධීකරණයක් තියෙන්න ඕන ගයන්. දැන් ඔය අපි ඔය පොල් ගැන කතා කරත්, හාල් ගැන කතා කරත්, කෘෂිකර්මය ගැන කතා කරත් ඒක සාම්ප්‍රදායික කර්මාන්ත තමයි. හැබැයි සාම්ප්‍රදායික කර්මාන්ත එක කතා කරාම ඔය අපි කියන නිර්මාණශීලී ආර්ථිකය හරහා ඒ කර්මාන්ත වල ලොකු වැලියු ඇඩිෂන් එකක් දෙන්න පුළුවන්. ඒක ඉතින් තමයි මම අර කිව්ව අර චීනි උදාහරණේ 140ක් වහලා තිබ්බ බිස්නස් එකේ ඊට පස්සේ ඒගොල්ලන්ගේ ක්‍රියේටිවිටි කියන එක නිර්මාණශීලීත්වය හරහා ඒගොල්ලන් ලොකු දෙයක් කරානේ. ඉතින් ලංකාව තුලත් ඒ වගේ නිර්මාණශීලීත්වයත් එක්ක සම්බන්ධය ඉන්නවා. ඔය ගාන ඕකත් එක්කම තමයි මම මේ හැම වෙලාවෙම කියන අර අපි දැක්ක තරුණයෝ එකතු වෙලා නගරවල අර වෝල් මොකද්ද කිව්වේ වෝල් පේන්ටින් කරලා බිත්ති පින්තාරු කරලා දෙයක් කරානේ. දැන් මට හොඳ උදාහරණයක් මතක් වුණා. එක සැරයක් අපි මැලේසියාවේ ගිහිල්ලා ඉන්නකොට මැලේසියාවේ තියෙන පිනෑන් කියලා.
පිනෑන්වල තියෙනවා මේ ස්ට්‍රීට් ආර්ට් කියලා. ඒගොල්ලන්ගේ මියුරල් බිතිසිතුවම් තියෙනවා. එකක තියෙනවා කිඩ්ස් ඔන්න බයිසිකල් කියලා. ඒක ඕනම සංචාරකෙක් එතෙන්ට ඇවිල්ලා සෙල්ෆි එකක් ගන්නවා ගයන්. ඉන්නේ ඒක තමයි ඒක සංචාරක ව්‍යාපාරات එක්ක ඒක ආබද්ධ වෙනවනේ. දැන් අපේ අර තරුණයෝ ගිහිල්ලා බිත්ති පින්තාරු කරලා ඒ කරපු ලස්සන පින්තූරයි සංචාරක ව්‍යාපාරය අපි එකතු වෙලා නැහනේ. ඒතකොට සංචාරක අපේ අමාත්‍යංශ බලධාරීන්ට ඒ ගැන අපි හිතමු අපි ගියා සංචාරක අපි වෙබ්සයිට් එකට ගියාම ශ්‍රී ලංකන් අර තරුණයෝගේ අර නිර්මාණශීලීත්වයත් එක්ක තියෙන ආර්ට්ස් ටික තියෙන්න ඕනේ මැලේසියාවේ පිනෑන් වල වගේ. ඒතකොට අපි කවුරු විදේශ සංචාරකයෙක් ඇවිල්ලා අර අතෙන්ට ගිහිල්ලා පින්තූරයක් ගන්න ඕන. ඔන්න ඕක තමයි අර අලෙවිකරණයයි තරුණයෝගේ අර වෙච්ච ජවයයි මහන්සියයි වලට තියෙන ගෞරවය එකතු වෙන තැන ගයන්. අන්න එතෙන්ට යන්න ඕන රටක් තමයි මං හිතන්නේ අපි හිතන්න ඕන. ඒක හරි වැදගත්. සැබෑම සමාර්ථකේ වුණත් ඕකම තමයි කතාව. එක හුදකලා සිද්ධි හුදකලා විදිහටම තියෙන්නේ නැතුව මේ සියල්ල එක විදිහට ජාලයක් විදිහට ගොඩ නැගෙනවා නම් මේ ගොඩ නැගීම තමයි වඩා වැදගත් වෙන්නේ. අපි දෙක දුරකථනයෙන් සම්බන්ධ වෙනවා කොළඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මුලසුන මහාචාර්ය එච්.ඩී. කරුණාරත්න මහත්මයා. අයිබෝන් සුබෝදෑසනක් සුබ අලුත් අවුරුද්දක් වේවා. මහාචාර්යතුමනි. අයිබෝන් සියලුම දෙනාට සුබ අලුත් අවුරුද්දක් වේවා. මහාචාර්ය ගයන් මහාචාර්යතුමනි දැන් අපි මේ කතා කරමින් හිටියේ මම විශ්වාස කරන ඔබතුමන් අපි වහගෙන හිටියේ කියලා. මහාචාර්යතුමනි දැන් අපි අවසාන අවුරුදු කීපය තුළ අපේ ආර්ථිකයේ යම් ආකාරයක කඩාවැටීමක් සිද්ධ වුණා. අපි 2019 අවසන් භාගයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් රටේ ජනාධිපතිවරයා බවට පත්වීමත් එක්ක අපිට යලිත් අපේක්ෂාවන් ගණනාවක් එනවා. ඒ අපේක්ෂාවන් සහිතව තමයි අපි 2020ට එන්නේ. හැබැයි 2020 මහාචාර්යතුමනි අපි ඒ අපේක්ෂාවන් අපිට ඉෂ්ට සිද්ධ කරගන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි COVID-19. ඒ නිසා අපිට ඒ 2020 තිබුණු අභිමතාර්ථත් ආර්ථික අභිමතාර්ථත් එක්ක තමයි 2021ට යන්න වෙන්නේ. ඒ නිසා ඔබතුමන් කොහොමද මේ 2021 අපිට රටක් විදිහට තිබෙන ආර්ථික අභියෝගය ඔබතුමන් කොහොමද විග්‍රහ කරන්නේ? අපි එතනින් පටන් ගමුකෝ. ඊටාම වැදගත් දෙයක්. අපි දන්නවා 2021 ලබද්දී ශ්‍රී ලංකාව වගේම ලෝකයේත් ආර්ථික අර්බුදයක ඉන්නේ. ඒ නිසා අපි වටහා ගත යුතුයි ආර්ථික අර්බුදයක ස්වરૂපය සහ එහිදී ගත හැකි ක්‍රියාමාර්ග කියන කාරණා දෙක. විශේෂයෙන්ම අපි දන්නවා බොහෝ දෙනෙකුගේ ආදායම් පහත වැටිලා, ඒ වගේම රජයේ බදු ආදායම අඩු වෙලා, ඒ වගේම විදේශ විනිමය ලැබීම පිළිබඳ ගැටලුවක් තියෙනවා. ඒ වගේම එදිනෙදා ව්‍යාපාර පවත්වාගෙන යාම පිළිබඳ ගැටලුවක් තියෙනවා. මොකද මේ අපි දැන් ඉන්නේ සාමාන්‍ය නෙවෙයි නව සාමාන්‍ය කියන තත්ත්වයට යටතේ කොවිඩ් නිසා. ඉතින් ඒ නිසා මේ 2021 දී අපිට සාම්ප්‍රදායික ආර්ථික ප්‍රතිපත්ති වගේම මේ සාම්ප්‍රදායික ප්‍රතිපත්ති වලින් බැහැරට ගිහිල්ලා අලුත් ආර්ථික ප්‍රතිපත්ති භාවිතා කරලා ආර්ථිකය ස්ටිමියුලේට් කරනවා, නැත්නම් අපි උඩට ගැනීම සඳහා ක්‍රියාමාර්ග ගත යුතුව පවතිනවා. දැන් මේ 2021 දී අපි දකින දෙයක් තමයි මේ වෙන විට ශ්‍රී ලාංකිකයන් විශාල වශයෙන් කැප කරමින් ඉන්නවා. බොහෝ දෙනෙක් දැන් උදාහරණයක් ඇටියට මේ අලුත් අවුරුද්දාව කියලා අලුතෙන් ඇඳුම් ගන්න ගියේ නෑ. බොහෝ දෙනෙක් තමන් විශාල වියදම් කරලා කට්ටිය එකතු වෙලා වියදම් කරලා පාටි දැම්මේ නැහැ. හැම දිනම කැප කරමින් ඉන්නේ මේ වෙලාවේ මේ රටේ. මේ රටේ විතරක් නෙමෙයි ලෝකෙ ඒක තමයි ස්වરૂපය. එතකොට මේ කැපකිරීම තුළ ඔවුන් බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්දේ අපිට මේකෙන් ගොඩ එන්න පුළුවන් වෙයි කියලා. අපි දන්න අපේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ප්‍රධානම ආදායම් මාර්ග පිළිබඳව අපි බැලුවොත් අපි දන්නවා ඒ කියන්නේ විදේශගත වන්නන් මේ රටේ වන මුදල් ඩොලර් බිලියන 7ක් අපිට ගොඩාක් අඩු වෙලා තියෙනවා ඒ වන ප්‍රමාණය. ඒකට හේතුව අපි දන්නවා මේ කොවිඩ් නිසා ගිය මාර්තු වල ඉඳන් මේ වෙනකල් විශාල සංඛ්‍යාවක් විදේශගත වෙන්න බැරි වුණා. සාමාන්‍යයෙන් ලංකාවෙන් මාසයකට 15000ක් පමණ විදේශගත වෙනවා රැකියාව සඳහා. එතකොට මේ තරුණයන්ට මාර්තු මාසයේ ඉඳන් මේ වෙනකොට 15000 ගානේ බලන්න මාසෙට විශාල සංඛ්‍යාවකට විදේශ රැකියාවලට යාමට නොහැකි වුණා. ඉතින් ඒ නිසා මොකද්ද වෙන්නේ? අපි දන්නවා ඉදිරියේදී තරුණයෝ බොහෝ කැපකිරීමක් කරලා තියෙනවා. අපි මේක තරුණ අසහනයක් එහෙම නැත්නම් සේවා වියුක්තියක් ඇති නොවන තත්ත්වයට අපි මේක ගේන්නට ඕනේ. මොකද ලංකාවේ ඉතිහාසයේ බොහෝ සමාජ අර්බුද පවා ගොඩනැගුණේ මේ තරුණ සේවා වියුක්තිය වැඩි වුණු කාලවල. නමුත් අපි හිතනවා මේ අවුරුද්දේ ඉතා කෙටි කාලයකදී මේ රටේ තරුණයෝ විශාල වශයෙන් කැප කරමින් බලාපොරොත්තුවක් පවත්වාගෙන ඉන්නවා මේ කොවිඩ් වසංගතය අවසන් වෙයි.
අපට රැකියාවක් ලැබෙයි. ඒ හා සමගම රජයේ වැඩපිළිවෙලක් හැටියට යෝජනා වුණු ඇත්තට අර ලක්ෂයක් දුප්පත් අයට රැකියා දීම සහ උපාධිධාරීන් 60,000ක් බඳවා ගැනීම වගේ වැඩසටහන් ක්‍රියාත්මක වෙන්න ඕනි. ඒවා අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක විය යුතුයි මේ අවස්ථාවේදී. මොකද රජය තමයි මේ වෙලාවේ බොහෝ වෙලාවට ආර්ථිකය උත්තේජනය කරන්නට පුළුවන් ප්‍රධානම මූලාශ්‍රය. ඉතින් ඒ ප්‍රතිපත්ති දෙක නාවනම් මම හිතනවා මේ ඉදිරියේදී මේ තරුණයන්ට රැකියා නොලැබුණොත් රට ඇතුලේ විශාල අර්බුදයක් ඇති වෙයි කියලා. ඒ ප්‍රතිපත්ති දෙක ඉතාම වැදගත් ප්‍රතිපත්ති දෙකක්. දැන් ඇතැම් අය තර්ක කරනවා මේ රජයේ ආදායම පහත වැටිලා කියන කාරණේ සම්බන්ධයෙන්. ඒක ඉතාමත්ම පැහැදිලිව අපි අවබෝධ කරගන්නට ඕනේ. මොකද බදු අඩු කිරීම කියලා කියන්නේ ආර්ථිකය උත්තේජනය කිරීමට දෙන පෙළඹුමක්. සමහරු දැන් අපි දන්නවා විශේෂයෙන්ම 2019ට කලින් හැම දිනම චෝදනා කරමින් බදු පිට බදු ගහලා මේ ආර්ථිකය යන්න බෑ, අපේ ව්‍යාපාර කරගෙන යන්න බෑ, කුඩා ව්‍යාපාරිකයෙකුට වැට් එක 14%යි ඔන්න ඔයගේ චෝදනා තිබුණා. ඉතින් ඇත්තටම වැට් එක 8%ට ගෙනාපු එක, පොලි අනුපාතය 7%ට 6%ට ගෙනල්ලා තියෙන එක. ඒ වගේම ආනයන සීමා කරලා විදේශ සම්පත් පරතරය, විදේශ වෙළඳ පරතරය ඉතා අඩු වගේකට ගෙල්ලා තියෙන එක කියන ක්‍රියාමාර්ග තුන ඉතාම හොඳ වැදගත් ක්‍රියාමාර්ග තුනක්. නමුත් අපි මේවා ගන්නේ මේ ආර්ථිකයේ තියෙන අර්බුදය හමුවේ. ඒ නිසා අපි ඉදිරියේදී මේක එක විදිහටම තියාගෙන යා යුතුයි කියලා එකක් නැහැ. ජනතාවට යම් ආකාරයක සහනදායී වැඩපිළිවෙලක් ඉදිරියේදී සකස් වෙයි කියලා මා විශ්වාස කරනවා. ඒ නිසා මේ ගත්ත ප්‍රතිපත්ති තුන විශේෂයෙන්ම පොලි අනුපාතය අඩු කිරීම, වෙළඳ ශේෂය ඉංගය අඩු කර ගැනීම, ආනයන සීමා කිරීම තුලින් ඒ වගේම අපි මේ රාජ්‍ය අංශය ප්‍රධාන කරගෙන ආර්ථිකයේ සංවර්ධනය සඳහා 1,60,000ක් තරුණයන්ට රැකියා ලබා දීම කියන කාරණා තුන හරියට ක්‍රියාත්මක වුණොත් මම හිතනවා මේ 2021දී මේ ආර්ථික අර්බුදයෙන් ජය ගන්න පුළුවන් කියලා. හැබැයි මේ වගේම තවත් වැදගත් වෙන දෙයක් තමයි ආර්ථිකයට ණය සැපයීම වගේම ඒ ණය පිළිබඳ ජනතාවට මූල්‍ය සාක්ෂරතාවය ලබා දීමේ පහළ මට්ටමේ මයික්‍රෝ ලෙවල්, පහළ මට්ටමේ ගම් මට්ටමේ වැඩසටහනක් ක්‍රියාත්මක විය යුතුව පවතිනවා. මුදල් මහචාර්යතුමනි ඉතා හොඳ තැනකට ඔබතුමන් එන්නේ. මොකද විශේෂයෙන්ම අපි රටක් විදිහට ශූද්‍ර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ව්‍යාපාරිකයන් හදලා රටේ ආර්ථිකය හදමුයි කියන කතාව එද්දීම විශේෂයෙන්ම ගත්තොත් ශූද්‍ර මට්ටමේ ඉන්න ව්‍යාපාරිකයෝ, ව්‍යවසායකයෝ, ආයෝජකයෝ, නිෂ්පාදකයෝන්ට මූල්‍ය සාක්ෂරතාවය කියන එක සෑහෙන අඩුයි, පැහැදිලිව අඩුයි. ඒ නිසා ඒ අයට ඒ පිළිබඳව ලබා දීම සඳහා සමහරවිට අපි දන්නේ ඒගොල්ලෝ මූල්‍ය ආයතනයකට බැංකුවකට ගිහිල්ලා තමන්ගේ කටයුතු ටික කරගන්න විදිහ පවා සමහරවිට තේරෙන්නේ නැහැ. සමහරවිට මූල්‍ය ආයතන වලින් ඒ අයට කියන ඒ ඉල්ලන දේවල් එක්ක සමහරවිට මුළු ව්‍යාපාරයම අතහැරලා දාලා පැත්තකට වෙන අවස්ථා පවා තියෙනවා. ඒ නිසා මේ අයට මූල්‍ය සාක්ෂරතාවයක්, යම් දැනුමක් ලබා දීමේ ක්‍රමවේදයක් කොහොමද ක්‍රියාත්මක කරන්නේ? මොකද මේ වැඩේ කරනවා නම් ඕකත් කරලා ඉන්නම ඕනේ. අනිවාර්යයෙන්ම එකම ඇක්චුවල් බත්තුත් පහුගිය කාලයේ ශ්‍රී ලංකා මහ බැංකුව මේක පටන් අරගෙන කරගෙන යනවා. ඉතා කුඩා මට්ටමින් මම කියන්නේ ඒක ප්‍රමාණවත් නැහැ. මහ බැංකුව මැදිහත් වෙලා ඒ වගේම වාණිජ්‍ය බැංකුව මූල්‍ය සාක්ෂරතාවයේ තියෙන පුද්ගලයෝ, රටේ විශ්වවිද්‍යාල විශේෂයෙන්ම කළමනාකරණ හා මූල්‍ය පීඨයන් වල මේ මූල්‍ය සාක්ෂරතාවයේ තියෙන අය ගෙනල්ලා කාර්යසාධක බලකායක් දාලා මේ රටේ තියෙන ජනතාවට, ගම්මට්ටමේ ඉන්න ජනතාවට අපිටම ත්‍රිවිල් කරන කට්ටිය ඔවුන් කොහොමද ඔවුන්ගේ ආදායම ලබා ගන්න? දැන් ත්‍රිරෝද නැත්නම් ඒගොල්ලෝ විකල්ප ක්‍රියාමාර්ග වලට යොමු වෙලා තියෙනවා. ඔවුන්ට ඒ සමිති මට්ටමින්, ඒ ත්‍රිවිල් පහක් මට්ටමින් යම් දැනුමක් ලබා දීම, මූල්‍ය සාක්ෂරතාවය පිළිබඳ දැනුමක් ලබා දීමේ වැඩසටහන් ප්‍රාදේශීය මට්ටමින් සකස් කරන්නට ඕනේ. ඉතින් මේ අපි ණය පමණක් දීමෙන් අවසානයේදී ඒ ණය ගෙවා ගන්න බැරුව ලංකාවේ අයගේ අපි දන්නවා බොහෝ දෙනෙක් බහුතරයකට තියෙන ගැටලුව තමයි මේ මූල්‍ය සාක්ෂරතාවය. ඉතින් ඒ නිසා මේ මූල්‍ය සාක්ෂරතාවය අත්කර දීම සඳහා වැඩසටහන් සකස් කිරීම මම හිතනවා වාණිජ්‍ය බැංකුව අංශය, ඒ වගේම මහ බැංකුව, ඒ වගේම විශ්වවිද්‍යාල මෙන්න මේ ආයතනවල මූල්‍ය සාක්ෂරතාවයේ තියෙන කණ්ඩායමක් එකතු කරගෙන ගමට ගිහිල්ලා, නගරයට ගිහිල්ලා මේ ඇත්තරම දැන් අපේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ ඉන්නවා සෑම ප්‍රදේශයකම. ඉතින් මේ මොඩියුල්ස් හදලා ඒ වගේ අපි මේ පුහුණු ප්‍රෝග්‍රෑම් හදලා මම හිතනවා ප්‍රාදේශීය ලේකම්කාර, ග්‍රාම සේවක ලේකම් කාර්යාලයේ මට්ටමින් මේ ජනතාවට මූල්‍ය සාක්ෂරතාවය ලබා දීම කියන එක ඉතාම අවශ්‍ය වෙන දෙයක්. විශේෂයෙන්ම
මේ ආර්ථික අවපාතයක අපි ඉන්නකොට මොකද එකක් තියෙන්නේ ආදායම බලන් ඉදි පහත වැටෙනවා. වියදම ඒගොල්ලෝ ගොඩක් දෙනෙක් කැප කරලා ඉන්නවා. ඇත්තම ශ්‍රී ලංකාවේ ජනතාව ඉතාමත්ම හොඳ ජනතාවක් ඉන්නේ. මේ වෙලාවේ මොන තරම් දරාගෙන ඉන්නවද බලන්නකෝ. පාරේ මේ පෙළපාලි යන්නේ නැහැ. මිනිස්සු ඇත්තටම හරිම ඉවසිලිමත්ව මේ කොවිඩ් රෝගයට මුහුණ දීලා අපි මේකෙන් පොඩ්ඩක් ගොඩ එමු කියන තත්ත්වයේ ඉන්නවා. අපි නමුත් මේක අපි දීර්ඝ කාලීනව බලාපොරොත්තු වෙ යුතු නැහැ. අපි ගිහිලා වැඩසටහන ක්‍රියාත්මක කරන්න ඕනේ මේ ජනතාවට දැනෙන. හොඳයි බොහොම ස්තුතියි. අපි දුරකථනයෙන් සම්බන්ධ කරගත්තේ කොළඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මුලසුන මහාචාර්ය එච්.ඩී. කරුණාරත්න මහත්මයා. බොහොම ස්තුතියි ඔබතුමන්ට. දැන් මහාචාර්ය නලින් අබේසේකර මහත්මයා අර එතුමන් කිව්ව මූල්‍ය සාක්ෂරතාවය කියන එක අතිශය වැදගත්. මට හිතෙන්නේ ගොඩක් වෙලාවට ශූද්‍ර මට්ටමේ අයට ගත්තම මේක ඉතා ප්‍රශ්නයක්. මේක මම මහාචාර්ය එච්.ඩී. කරුණාරත්න මහත්මයාගෙනුත් අහපු කතාව. කොහොමද මේ අයට විශේෂයෙන් ශූද්‍ර මට්ටමේ ඉන්න අයට තමන්ට ඒ දවසේ හම්බ වෙන මුදල කළමනාකරණය කරගන්න පවා සමහර ලාවට තේරෙන්නේ නැහැ. ඒ නිසා මේ අයට යම්කිසි දැනුමක් ලබා දීම සඳහා රජයේ පාර්ශවයෙන්ුත් යම් ක්‍රියාදාමයන් කළ යුතුයි. ඒ වගේම ඔබතුමන්ලට විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු වගේ අයටත් යම් දේවල් කරන්න පුළුවන්. ඒත් එක්කම ගමේ තියෙනවා අති විශාල රාජ්‍ය නිලධාරීන් ප්‍රමාණයක් ඉන්නවා. ඒ නිසා මේ සියලු දේවල් එකතු කරගෙන යම්කිසි වැඩපිළිවෙලක් කරන්න වෙනවා මේ අයට මූල්‍ය සාක්ෂරතාවයත් ලබා දීම සඳහා. ඔව් ගයන් ඒක මහාචාර්ය කරුණාරත්න මහතා කිව්ව විදිහට ඇත්තට මේක ඊටාම වෙන්න ඕන දෙයක්. දැන් උදාහරණයක් ගත්තොත් දැන් අපි ත්‍රිවිල් එක දුවන මහත්මයෙක් ඉන්නවා. ටික කාලයකට පස්සේ ආ හිතනවා මට යන්න ඕන කියලා තව හොඳ වාහනයකට. ඉතින් ඒක හොඳයි. ඒ අරමුණ හොඳයි. හැබැයි දැන් ඒ අරමුණේදී යාට දැනගන්න ඕන මට තියෙන ආදායම සහ වියදම අතර ගැළපීමක් තියෙන්න ඕනේ. එතකොට මොකද කරන්නේ? රුපියල් 65000ක මාසික ලීසින් එකක් දීලා වැගන් ආර් එකක් ගන්නවා. දැන් වැගන් ආර් එකේ මුල් මාස 2-3 ගෙවනකොට යාට තේරෙනවා මට මේක කරන්න බෑ. ඊට පස්සේ මොකද වෙන්නේ? පාන්දර 1 වෙනකන් හයර් එකක් දුවන්න ගෙදර වෙනුවෙන් කැප කරලා ඉන්නවා. එතකොට තමයි යාට තේරෙන්නේ ප්‍රශ්නේ. හැබැයි ප්‍රශ්නේ යා තේරෙන්න ඕන ඒ වෙලාවේ නෙමෙයිනේ ගයන්. දැන් ඊට කලින්නේ ඔතන මූල්‍ය සාක්ෂරතාවය කියන එක තමයි ඔතන තියෙන ලොකුම ගැටලුව. ඉතින් මේ මිනිස්සු හරි අහිංසක මිනිස්සු. මේ මිනිස්සු කුඩා ව්‍යාපාර කරන අය ඉන්නවා. ඒතකොට ඒගොල්ලන්ට ඇත්තටම අපිට කරන්න පුළුවන් මහාචාර්ය කරුණාරත්න මහතා පැවසු පරිදි අපිට කරන්න පුළුවන් ක්‍රමවේද ගොඩක් තියෙනවා. ලේසිම දෙයක් තියෙනවා නේද? දැන් අපි YouTube පාවිච්චි කරනවානේ. දැන් YouTube එකේ මම ගොඩක් දේවල් අපි බලනවා. ඉතින් විශ්වවිද්‍යාල අනිකුත් ආයතන වලට පුළුවන් කුඩා ව්‍යාපාරයකට විනාඩි 3කින් පොඩි දෙයක් ගැන ඉස්සෙල්ලාම කියලා දෙනවා. මොකද්ද මූල්‍ය සාක්ෂරතාවය කියන්නේ? ඔය මූල්‍ය සාක්ෂරතාවය කියන වචනේත් ගායන් හරි බරයිනේ. දැන් අපි දැන් ඕක ෆයිනෑන්ෂල් ලිටරසි කියලා අපි ඕක දැන් රේඩියෝ කියන එක ගුවන් විදුලිය වුණානේ හරි ලස්සන වචනයක් නේ ගන්න. ඒක ගුවන් විදුලිය කිව්වම මූල්‍ය සාක්ෂරතාවයට ඉස්සෙල්ලාම කරනවා ලස්සන වචනයක් හදා ගන්නවා අපි. ඒක ගායන් වෙන්න එපා. ඔබේ භාෂාවත් එක්ක ලොකු ගැටලුවක් තියෙනවානේ. මූල්‍ය සාක්ෂරතාවය කියන වචනේ අපි කිව්ව ගමන් කුඩා ව්‍යාපාරිකයොත් බය වෙනවානේ. අපි සුන්දර වචනයක් පාවිච්චි කරලා. එතකොට එයාට කියලා දෙනවා මේක මේ කැටයකට කාසි 4ක් දැම්මම 5 වෙනි කාසිය තමයි ඉන්ට්‍රස්ට් එක වෙන්නේ. ඉතින් අධ්‍යාපන ක්‍රමයේ තුලත් ඔය ගැන කියලා දෙන්න ඕන. ඒක වෙනම අපි වෙනම කතා කරන්න ඕනේ ගන්නේ. ඉතින් විනාඩි 3ක වීඩියෝ එකක් මොකද්ද මේ ඔය වචනේ මූල්‍ය සාක්ෂරතාවය කියමුකෝ දැනට වෙන්නේ මොකද්ද? ඊළඟට විනාඩි 3ක් කියලා දෙනවා. හරි. ඔයා මොකක් හරි යම් කිසි දෙයක් මේ ඉන්වෙස්ට්මන්ට් එකක් කරද්දී මොකද්ද බලන්න ඕන. ඊට කලින් කියලා දෙනවා ගෙදර වියදම පරිපාලනය කරන්න හැටි. උදේට මට මෙච්චර ආදායමක් තියෙනවා. මං හවසට මෙච්චර මේක කරා. මට යම් කිසි දෙයක් ඉතිරි වෙනවා. ඉතිරි වෙන දේ මම මොකද කරන්නේ? මට ආයෝජන කලබක් තියෙනවා. මං ඒක බැංකුවකට දානවද? මම එහෙම නැත්තම් මම ඉඩමකට යනවද? අන්න ඒ වගේ පොඩ්ඩ දැනුවත් කිරීමක් සිද්ධ කරන්න ඕන. මේක අර මහාචාර්ය කරුණාරත්න මහතා කිව්වා වගේ විශ්වවිද්‍යාල මට්ටමේ කරන්න පුළුවන් ආයතන මට්ටමේ කරන්න පුළුවන් මම ඔය කිව්වා වගේ ඊටාම පහළ මට්ටමකට ගියාම අර ගයන් කිව්වා වගේ ප්‍රාදේශීය ලේකම් තියෙනවා ග්‍රාම සේවක වසම් තියෙනවා ඒකේ ඉන්නවනේ ඒ පිළිබඳව අවබෝධයක් ගන්න ඕන අය ඒ ගන්න ඕන අයට තියෙන්න පුළුවන් අපිට හැබැයි ගයන් දැන් මෙහෙම දැන් අපි හැම වෙලාවෙම දැන් මේ සාකච්ඡාවලදී කියනනේ මෙන්න මෙහෙම කළ යුතුයි හැබැයි මෙහෙම තියෙන 2021 අප්‍රේල් මාසේ 30 වෙද්දී ලංකාවේ මූල්‍ය සාක්ෂරතාවය අයට මෙන්න වර්ක්ෂොප් අපි තියලා තියෙනවා 823ක්. අන්න එතකොට ඔන්න අපි කියන අපි මේ කතා කරන සාකච්ඡාව ප්‍රායෝගික මට්ටමට එනවනේ. නැත්තම් වෙන්නේ ගෑන ඉතින් අපි කියනවා මේක වෙන්න ඕන මේක විය යුතු දේ ඇත්තටම අපි ඒක අපි කියනවනේ ඉම්ප්ලිමන්ටේෂන් එකක් වෙන්න එපේ. ඉතින් ඒක හැම කෙනෙකුටම පුළුවන්.
අපි කිව්වා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්ට ගත්තම සමහරලාට ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න දරුවෙකුට එහෙම නැත්නම් අපි කියන මේ ෆයිනෑන්ෂල් මැනේජ්මන්ට් පැත්ත ඉගෙන ගන්න එක ඒගොල්ලෝ එයා දන්නවනේ ඒක. ඒතර විෂයත් එක්ක දැනගත්තට පස්සේ අර මොකද හොඳම ව්‍යාපාරිකයෙකු ඉන්නෝ ලංකාවේ ඉන්නෝ දවසකට බිස්නස් එක තියෙන ලක්ෂ 10ක් විතර. නමුත් එයාගේ නැහැ accounting system එකක් ගන්න. කියන්නේ දැන් ලක්ෂ 10ක බිස්නස් එක දැන් උදේට ලක්ෂ 2ක් දීලා තමන්ගේ බේකරියට ගන්නවා පිටි. ඊට පස්සේ ලාච්චුවත් එක තමයි ගනුදෙනු කරන්නේ. හැබැයි යාට කවුරු හරි දෙකෙනෙක් කියලා දුන්නොත් නෑ මේ ලක්ෂ 2ක පිටි ටික අරගෙන හවස වාට ලක්ෂ 3ක් කියන්නේ ඉතිරි ලක්ෂ ප්‍රොෆිට්. ඒ ලක්ෂ වාට පුළුවන් මෙන්න මේවා දෙයක් කියන්නේ ඒ අන්නේ කියන උපදේශනාත්මක සේවාව සපයන්න පුළුවන් නම් ඒක අපිට ඒක ඇත්තනම එක පැත්තකට බැලුවම මේක රටට කරන සේවයක්. එහෙම අය ගොඩාක් ලංකාවේ ඉන්නවා. එකම දේ තියෙන්නේ ඔය එක තලනේ ගයන්නේ එක සමාජ තලනේ. ඒ සමාජ තල අය පිළිබඳව විශ්වවිද්‍යාල මට්ටමින් අපි පොඩ්ඩ මීට වඩා සවිඥානික විය යුතුයි කියලත් මම හිතනවා. සැබෑ ලෙසම මේ අරමුණ වෙත යද්දී අපිට බොහෝ දේවල් කරන්න වෙනවා. සමහර ලාවට දැන් ගම්වල අතිවිශාල රාජ්‍ය නිලධාරීන් ප්‍රමාණයක් ඉන්නවා. සමහර නිලධාරීන් අපිට පේනවා පැහැදිලිවම බර කරට අරගෙන වැඩ කරන අය මේ වෙලාවෙත් අපිට පේනවා. හැබැයි සමහර අය ඉන්නවා එහෙම වැඩක් නොකර ඒ යන්න දීලා බලන් ඉන්න ඇති ඉන්නවා. විශේෂයෙන්ම ජනාධිපතිතුමන් ගම සමග පිළිසඳරක් වැඩසටහනේ යද්දිත් මේ පිළිබඳව විවිධ පැමිණිලි එහෙම ඇවිල්ලා තිනවා. ඒ නිසා රාජ්‍ය නිලධාරීන් ගමේ ඉන්නවා නම් ඔබටත් යම්කිසි වගකීමක් තිබෙනවා. එකක් ඔබ රාජ්‍ය නිලධාරියෙක් විදිහට ඔබට වගකීමක් තියෙනවා. දෙවැන්න ඔබට පුරවැසියෙක් විදිහට වගකීමක් තිබෙනවා. මොකද ඔබ ගමේ ඉඳගෙන විශේෂයෙන් කෘෂිකර්ම නිලධාරියා නම් සමෘද්ධි නිලධාරියා නම් ඔබට යම් දේවල් කියලා දෙන්න පුළුවන් මේ ගමේ ඉන්න මිනිස්සුන්ට. මොකද මේ මිනිස්සුන්ගේ ආර්ථිකය හැදෙනවා කියන්නේ මේ මිනිස්සුන්ගේ පර්ස් එකට වාසි වෙනවා වගේම රටටත් හොඳයි. රටේ ආර්ථිකයටත් හැදෙනවා. ඒ නිසා ඔබ සියලු දෙනා මේ දේවල් පිළිබඳව ඉතා හොඳින් කල්පනා කරන්න ඕනේ. අපි අවසන් විනාඩි කිහිපේ ඉන්න නිසා බොහොම කෙටියෙන් යන් මහාචාර්ය නලින් අබේසේකර මහත්මයා ඔබතුමන් කිව්ව කතාව අපේ දේවල් පිළිබඳව අපි විශ්වාසය තියන්න ඕනේ. අපි රටක් විදිහට මේ පිළිබඳව විශ්වාසය දීලා තියෙනවා දේශීය නිෂ්පාදන පිළිබඳව. හැබැයි මේ දේශීය නිෂ්පාදන අපි පරිභෝජනය කරන අපි කඩේට ගිහිල්ලා වෙළඳපොළට ගිහිල්ලා ගන්නකොට අපේ දේවල් ටික ගන්න විදියක් හදන්න. වෙන රටවල අර ඔබතුමන් කිව්ව විදිහට තමන්ගේ රටේ ප්‍රොඩක්ට් එක තමයි ගන්නෙ. හැබැයි අපි එහෙම නෑ. අපි මැටි භාණ්ඩ ටික හදමු කියලා කියනවා. අපි වෙන කොහෙන්වත් එන පිඟානක් ගිහිල්ලා මිලදී ගන්නවා. අපි වේවැල් පම් පැඳුරු පිළිබඳව කතා කරනවා. අපි වෙන රටකින් එන ප්ලාස්ටික් භාණ්ඩ ටිකක් ගන්නවා. කුරුඳුගම් මිරිස් එනසල් කුළුබඩු ටික අපි හදමු කියලා කියනවා. අපි වෙන කොහෙන්වත් එන කහ මෙච්චර කල් කාලා තියෙනවා. දැන් ඒ නිසා අපි කොහොමද අපේ මිනිස්සු අපේ රටේ දෙයකට අපේ රටේ නිෂ්පාදනයකට අපේ ප්‍රොඩක්ට් එකකට පුරුදු වෙන්නේ කොහොමද? වෙළඳපළට ගිහිල්ලා එහෙම දෙයක් ගන්නෙ කොහොමද? ඔව් ගයන් ඒක ඇත්තටම අලෙවිකරණය හා සම්බන්ධ ගැටලුවකුත් තියෙනවා උතන ගයන්. දැන් අපි කියනනේ අලෙවිකරණය අපි කියනනේ දැන් ප්‍රොඩක්ට් එකක් කියන එකක් අපි අලෙවි කරද්දී අපි ගොඩක් නිර්ණායක බලනවානේ. දැන් පාරිභෝගිකයාව ඉස්සෙල්ලාම කරන්න ඕන. ඔකේ අපි එක මොඩල් එකක් තියෙනවානේ. ඒක මොඩල් එක කියනවා ඉස්සෙල්ලාම පාරිභෝගිකයාව දැනුවත් කරන්න ඕන මේම දෙයක් තියෙනවා කියලා. දැනුවත් කිරීම විතරක් මදිනේ. අර මිනිස්සු ඔතෙන්ට ගිහලා ගන්න එපා. ගන්න කරන්න ඕන අලෙවි කරන ක්‍රමවේද තියෙනවානේ. දැන් අපි හිතමු උදාහරණයක් ඇටියට ඔය දැන් මොකද අපේ ඔබතුමනෝ කියන අලෙවි කරන ක්‍රමයේ හැටියට එහෙම එකක් නෑ. මේක අපේ එකක්ද චීන එකක්ද ඉන්දියාවේද තායිලන්තයේද කොහෙද කියලා අපිට හොයාගන්නත් බෑ. ඔව් ඒක එතන එක ප්‍රශ්නයක් තියෙනවා. සහ අනෙක් එක තමයි දැන් ඒකෙදි දැනුවත් කිරීමක් කරන්න එපා. දැන් මේක මෙහෙම දෙයක් තියෙනවා නම් මේක දෙයක් ගන්න තියෙන මෙන්න මේ වගේ ස්ථාන තියෙනවා. ඔයගලන්ට ගන්න පුළුවන්. ඒතකොට පාරිභෝගික ඇතෙන්ට ගිහිල්ලා ගන්න යද්දී පාරිභෝගිකයට තියෙන අර අපි අලෙවි කරන්නේ කතා කරන එක තැනක් තියෙනවා. අර less noticeable difference කියලා. දැන් අපි තුමු ප්‍රයිස් එක රුපියල් 80 නම් 85ක් දීලා ගන්න සමහර පාරිභෝගිකයෝ කැමති නෑ. හැබැයි ලෝකේ අනිත් රටවල් ගත්තොත් තමන්ගේ නිෂ්පාදනයේ 150 වුණත් ගන්නවා. දැන් අපේ රටේ අපි කියනවානේ ලොකු දරුණු ආදායම් බෙදීම විෂමතාවයක් තියෙනවා කියලා ගන්න. අපේ රටේ ඉන්නවා සමහර ආදායමක් එක්ක අපි විශ්ලේෂණය කරොත් ඉතා හොඳ ආදායම් මට්ටමක් තියෙන එක්කෙනෙකුට සාමාන්‍ය සුපර් මාකට් එකට ගිහිල්ලා දවසකට රුපියල් 25000ක භාණ්ඩ ගන්නවා කියන්නේ එක ලොකු දෙයක් නෙමෙයි ගයන්නේ. ඉතින් එහෙම මට ස්තරවල ඉන්න පුද්ගලයන්ට අර වගේ එකකට රුපියල් 80ක දේශීය භාණ්ඩය රුපියල් 150 ඒක මිලට ගැනීම පිළිබඳව ලොකු දෙයක් හිතන්න නෑනේ ගයන්නේ. එකම දේ තමයි අපිට ඒක පිළිබඳව දැන් අපි හිතමු දැන් අර ගයන් කෝගේ වේවැල් කර්මාන්ත හිමියා. ඒතකොට එයා කරනවනේ යම්කිසි නිෂ්පාදනයක්. ඒ නිෂ්පාදනේ එයාගෙන් ඒක කරාට පස්සේ එයාට කියන්න හොඳ නෑ අනේ මේක අරගෙන ඇවිල්ලා කරේ ගහගෙන ඇවිල්ලා කඩේට දෙන එක. අන්න ඒක පිළිබඳව රජය සහ
පෞද්ගලික ආයතන සහ සියලු දේවල් අතර මම ආයෙනවා අර සප්ලයි චේන් කතාවට සැපුම් දාම එකට අතෙන්ට එනවා. ඉතින් ඒක පිළිබඳ කිසි ක්‍රමවේදයක් තියෙන්න ඕන. එහෙම නැත්නම් මොකද වෙන්නේ? අර ගොල්ලන්ගේ දැන් පරම්පරාවෙන් පරම්පරාවට යන මේවා තියෙනවනේ ගයන්. එතකොට දැන් මිනිස්සුනත් බලනනේ මේක මට කිසිම මාකට් එකක් නැහැ. මට විකුණ ගන්න බැරුණාම එතකොට වෙන්නේ අර හොඳ කර්මාන්ත. දැන් උදාහරණයක් ගත්තොත් අපි ඔය කියන ඔය ක්‍රියේටිව් ඉකොනොමි ගැන කියන කතාවේ ගයන්න කියන නිර්මාණශීලී ආර්ථිකය තුල එක තැනක කියනවා පාකිස්තානයේ තියෙනවා වගේ තමන්ගේ දේශීය නිෂ්පාදන. ඒගොල්ලෝ වැලියු ඇඩිෂන් කරලා ඒවට යම්කිසි ක්‍රමවේද හදලා ඒ පුද්ගලයන් උනන්දු කරනවා. උදාහරණයක් ගත්තොත් දැන් ඒ කර්මාන්ත නිෂ්පාදනය කරන පුද්ගලයා පිළිබඳව එයා පිළිබඳව යම්කිසි සමාජය තුල යාට පොඩි රෙකග්නිෂන් එකක් දෙනවා. ඒ කියන්නේ යාට පොඩි ඒකට මේ මිනිස්සුන්ගේ තියෙනවනේ හැම කෙනෙකුම ආසයින සමාජයේ එයා ඉන්නවයි කියලා ඒ ආර්ථිකයේ තියෙන මේ මැෂින් එක ගන්න ගන්න ඕ මැෂින් එකේ කැරකෙන්න මමත් උදව් කරනවා කියන එක පිළිබඳව එයාට දෙන්න ඕන හැඟීමක්. ඒ හැඟීම දෙද්දී අපි පුරවැසියෝ වැඩියට හැම වෙලාවෙම අපේ නිෂ්පාදන මිලට ගන්න ඕන. මිලට ගැනීමක් විතරක් නෙමෙයි අපේ නිෂ්පාදන පිළිබඳව පිළිබඳ කටයුතු කරන ව්‍යවසායකයන් පිළිබඳව විශේෂයෙන් මේ පිළිබඳව කියවන්න ඕන. විශ්වවිද්‍යාලවල අපි සිද්ධියක් දෙන අපි කේස් ස්ටඩීස් තියෙනවානේ. අපි කේස් ස්ටඩීස් ගොඩක් අපි ඒගොල්ලන් හා සම්බන්ධ කේස් ස්ටඩීස් කරලා ඒගොල්ලන්ගේ ජයග්‍රහණ පිළිබඳව අනිත් අයට කතා කරලා අර මම කිව්වේ අර දුලංජන ගැන මම කතා කරා වගේ. ඒ කියන්නේ සම්මල්ලාට අපේ නාලක සේනාධීර තියෙන්නේ අර අපි පුරන් කුඹුරු අස්වද්දන තරුණයෝ ඉන්නේ. දැන් ඒ තරුණයෝන්ගේ ජවයනේ ඒ ජවයට අපි යම්කිසි ගෞරවයක් කරන්න එපා. දැන් අපි නාලක ඒ වගේ ඒ තරුණයෝන්ගේ ඒගොල්ලන්ට එතකොට අනිත් එකට අපිට රෝල් මොඩල්ස් කියන එක තියෙන්නේ. අපි අපේ ජීවිතේ ඉන්නවනේ වීරයෝ. ඒ වීරයෝ බවට පත් කරගන්න ඕන අර අපි කිව්වා වගේ බෙන්ටෙන් වගේ කාටුන් චරිත නෙමෙයි ගයන. ඔය නාලක සේනාධීරලා එහෙම චරිත වෙන්න පුළුවන්. අන්න ඒ වගේ දරුවන්ටත් ඒ පිළිබඳව අවබෝධයක් ලබා දීලා ඒ පිළිබඳ අධ්‍යාපනයත් එක්ක සම්බන්ධයකුත් තියෙන එක අපි වෙනම කතා කරමු ගයන. හොඳයි අපි අවසන් විනාඩි කිහිපේ ඉන්නේ. දැන් අපි ආර්ථිකය පිළිබඳව හැරවුම් ලක්ෂයකට යද්දි 2021 අපිට අලුත් මානයන් පිළිබඳව හිතන්න වෙනවා. මහාචාර්යතුමනි ළඟදී අපි තා සුන්දර දෙයක් දැක්කා. විශේෂයෙන්ම අපි දැක්කොත් ආනයන සීමා කිරීමත් එක්ක සමහරවිට අපි වාහන ආනයනයේ පවා අපි සීමා කරලා තිබෙනවා. මම දැක්ක පහුගිය දවසක ඔය බස් ඩිපෝ වල පැත්තකට දාලා මලකට කාලා දිරලා වන වැදිලා තිබ්බ බස් ටිකක් අරගෙන බස් මට මතක විදිහට 200කට ආසන්න සංඛ්‍යාවක් අලුතෙන් හදලා ආයි ධාවනයට එක් කරා. මේ අලුත් දේවල් අලුත් විදිහට හිතපුවා නැත්නම් මේ ටික ආයි දිරලා විනාශ වෙලාම යනවා. එහෙම නව මානයන් පිළිබඳව හිතලා තියෙනවා. දැන් ඒක එකක්. ඒත් එකම අපි අවසන් විනාඩි 3 ඉන්න නිසා සංචාරක ශාස්ත්‍රය අතහැරලා අපිට මේ ආර්ථිකය පිළිබඳව හිතන්න අමාරුයි. මොකද අපි ඒකත් එක්කත් යම් තරමකට ගැට ගැහිලා තියෙනවා. අපි පහුගිය දවස් කිහිපය තුළ යලිත් සංචාරකයෝ රටට ගෙන්වන්න පටන් අරගෙන තියෙනවා. සමහර අය ඒ අය අතරින් එක්කෙනෙක් දෙන්නෙක් කොවිඩ් පොසිටිව් කියලා කිව්වම ඇයි මේ ගෙන්නන්නේ කියලා චෝදනා කරන්න පටන් අරගෙන තියෙනවා. ඒ අතර ඒකෙන් ජීවත් වෙන මිනිස්සු ටික සංචාරකයෝ නැතුව අපිට ජීවත් වෙන්න බෑයි කියලා කියනවා. පැති දෙකක් තියෙනවා. විනාඩි 2කින් 3කින් කියමු අපි කොහොමද මේක කළමනාකරණය කරගන්නේ කියලා. ඔව් සංචාරකයෝ රටට එනකොට අපේ රටේ තියෙනවනේ ආකර්ෂණ ස්ථාන ගන්න. අපේ රටේ ඇත්තටම ඩෙස්ටිනේෂන් මාකටිං අපි කියන ආකර්ෂණ ස්ථාන 5000කට වැඩි තියෙනවා. වෙබ්සයිට් එකක් හදන්න පුළුවන්. ඒගොල්ලන්ට ඒ කියන්නේ හැම කෙනා ඒ ආකර්ෂණ ස්ථාන සම්බන්ධ. සහ ඒ සංචාරකයෝ ලංකාවට ඇවිල්ලා යාම හරහා තියෙන ලොකු ක්‍රමවේදයක්. ඒ ක්‍රමවේද තුල ඒගොල්ලන් පිළිබඳ අපිට කියන්නේ අපි කියන ඩේටාබේස් එකක් කියන්නේ ඒගොල්ලන් පිළිබඳ යම් කිසි දෙයක් කරන්න ඕන. විශේෂයෙන් වැදගත් වෙන දෙක තමයි ගයන් කිව්වා වගේ දැන් අපි අපේ රටේ සංචාරක කර්මාන්තයේ ඍජු හා වක්‍ර මං හිතන්නේ මිලියන එකක් විතර රැකියා කරන අය ඉන්නවා. දැන් මේ වෙලාවේ ඒගොල්ලන් ඉන්නේ පුදුම අපහසුතාවයක ඉන්නේ. ඒකට සංචාරකයෝ ලංකාවට එනකොට ඒ ලංකාවට ඒගොල්ලන් එන්න ප්‍රධානම හේතුව මොකද්ද කියලා අහනවනේ. ඒකට මේ ප්‍රධානම හේතුව ගත්තම දැන් අපි කියනවා දැන් ලෝකේ තියෙනවානේ වැඩිපුරම රෙකග්නයිස් පාස්පෝර්ට් එක. දැන් අපි පාස්පෝර්ට් එක ජපානයේ සිංගප්පූරු දකුණු කොරියාව ජර්මන් තමයි බෙස්ට් පාස්පෝර්ට් ටු හෝල්ඩ් ඉන් 2020. අපේ රට අපිට තියෙන අරමුණක් කවදා හරි දවසක අවුරුදු 5කින් අපේ පාස්පෝර්ට් එකට රෙකග්නිෂන් එකක් එනවා. අපි අරගෙන ගිහලා රටකට තිබ්බම අපි මූණ බලනවා. අන්න ඒ වගේ උතුම් පරමාර්ථත් එක්ක තමයි මේ ගයන් කතා කරන්න ඕන. එහෙම නැතුව මේ යුක්‍රේන් වලින් දෙන්නෙක් ආවම ඒගොල්ලන්ට පොසිටිව්ද ඔය වෙලා තියෙන්නේ රටක ජනතාවගේ මේ අර්බුදයක් වෙලාවට අර වින්ස්ටන් චර්චිල් කියලා තියෙනවා අර්බුදයක් තියෙන අවස්ථාවක ප්‍රධානම දේ තමයි අපි කරන්න ඕන අපේ මේ අර්බුදයේ ස්වරූපය හඳුනාගෙන සම්ප්‍රදායත් එක්ක නැගී සිටින්න ඕන කියලා. ඇත්තටම අපි ඉන්නේ අර්බුදයක. එතකොට අපිට කරන්න ඕන අර මොකද්ද කියන තේකෝප්පේ කිඹුල්ලු බලන එක ඊට වැඩිය ඊට යහ ගිහිල්ලා ගයන් මේ අපේ රටේ ප්‍රශ්නයක් තියෙනවානේ මේ වෙලාවේ ගයන් අර පාස්පෝර්ට් එක කවදා හරි දවසක ගන්න වගේ උතුම් අරමුණකට අපි යනවා නම් ඒකෙදි කැපකිරීම කරන්න සූදානම් වෙන්න ඕන ජනතාවක් හැටියට. මම හැම වෙලාවෙම විශ්වාස කරන්නේ ඒකයි ගයන්. 20 අපිට බොහෝ දේවල් අහිමි කළා. 21 අපිට බොහෝ දේවල් ළඟා කරගන්න පුළුවන්. හැබැයි ඒ සඳහා රටේ සියලු පුරවැසියන්ගේ රජේ
රාජ්‍ය නිලධාරීන්ගේ රටේ සියලුම පුරවැසියන්ගේ වගකීම දායකත්වය අවශ්‍යයි. එහෙම නොතින් අපිට 2021 තිබෙන ආර්ථික අභියෝගය ජය ගන්න පුළුවන්. හැමදාම කියන විදිහට ඔබ ව්‍යාපාර කටයුත්තක් පිළිබඳව කල්පනා කරන්න. ව්‍යාපාර කටයුත්තක් පිළිබඳව යම්කිසි සැලසුමක් සකස් කරන්න. මොකද වර්තමාන රජයේ සහන ගණනාවක් දීලා තිබෙනවා නව ව්‍යවසායකයන්ට, නව නිෂ්පාදකයන්ට, නව ආයෝජකයන්ට. ඒයින් ඔබ ඵල ප්‍රයෝජන ගන්න. පර්ස් එකට මාසයන්තිමට හම්බෙන ගාන දාගන්නේ නැතුව රැකියාවක් කළා. ඊට එහාට ගිහිල්ලා වැඩි ආදායම් උත්පාදනය කරන්න පුළුවන් ක්‍රම පිළිබඳව මේ අවුරුද්දේ හිතන්න. එහෙම නොතින් 2021 සුබ නව වසරක් බවට පත්වෙයි. ඔබේ පර්ස් එකට හොඳ වෙයි, රටේ ආර්ථිකයට හොඳ වෙයි. අපි අද සුභාරතීය සමාප්තිය සටහන් කරනවා. අද අපි සාකච්ඡාවට සහභාගී වුණා විවෘත විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ මහාචාර්ය නලින් අබේසේකර මහත්මයා. බොහොම ස්තුතියි ඔබතුමාට. බොහොම ස්තුතියි. සුබ නව වසරක් වේවා. හැමෝටම සුබ නව වසරක්. සුබ නව වසරේ ප්‍රතිඵල නෙලා ගැනීම ඔබ සතුයේ සඳහා ඔබට අවස්ථාව තිබෙනවා. අපි අද සුභාරතීය සමාප්තිය සටහන් කරනවා. අද අපේ කණ්ඩායම නිෂ්පාදන සහාය නාදිකා ජයසේකර, මුහුණු පුතෙන් අපේ ලෝකයට අරගෙන ගිය හසිතා හේමමාලි, නිෂ්පාදනය කළ පවිත්‍රා කේෂණේ නානායක්කාර, සම්බන්ධීකරණයේ උමන්දා කුමාරි මහගෙදර, අධීක්ෂණයේ ඉන්දික ජයරත්න, මම ගයන් කෞශල් ජයවීර. හෙටත් මුණ ගැහෙමු සුභාරතියෙන්. දැනුම ලබාගමු උදෑසනකසේ සිතැඟි වඩාලමු දිය ඇල්ලකසේ සුභාරතී දෙසවන සරසන වදනින